හොඳයි අපි දෙවියන් වහන්සේගේ වචනය අද දවසේ බලන්නට සූදානම් වෙනවා. ඉතින් අපි හැමදාම උන්වහන්සේගේ වචනය අපේ ජීවිතයට ශක්තියක් කරගන්නවා. අපි දැනුම ලබා ගන්නවා. දෙවියන් වහන්සේ ගැන අවබෝධය වැඩි කරගන්නවා. ඉතින් මේ සියලු දේ හරහා එක දෙයක් වෙනවා. ඒ තමයි අපි උන්වහන්සේට ලං වෙනවා. ආමේන්. ඉතින් ඔබට අවශ්‍යද දෙවියන් වහන්සේට ලං වෙන්න? එහෙනම් ඒක හොඳම මාධ්‍යය තමයි දේව වචනය ඉගෙන ගන්න. අධ්‍යයනය කරන්න, මෙනෙහි කරන්න වෙන කිසිම මගක් නැහැ උන්වහන්සේට ලං වෙන්න. ඉතින් සමහරව අර යාඥා කරන වෙලාවල් වලට ඔය මම සමහර ස්ථාන වල දැකලා තියෙනවා මේ පපුවට හයියෙන් ගහගෙන අයියෝ දෙවියනි කියලා කෑ ගහනවා. සමහර දමිල කට්ටිය අයියෝ අඬවරේ කියමින් පපුවට ගහ ගන්නවා. ඊට පස්සේ නැගිටලා ගියාට පස්සේ තරහ ගිහලා තව මිනිහෙකුට කනට හේකුත් ගහගෙන යනවා. ඉතින් මේ දෙවියන් වහන්සේට ලං වෙනවා කියලා කියන්නේ කෑ ගහලා මේ දෙවියනි කියන එක නෙවෙයි. හරිද? දෙවියන් වහන්සේට ලං වෙනවා කියන්නේ දේව වචනයට අනුකූලව අපේ ජීවිතය පරිවර්තනය වීමයි. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? එතනයි තැන. ඉතින් දැන් මිනිස්යන් හැටියට අපි මේ බෞද්ධීස්මේ ලබාගත්තු ගමන් යේසුස් වහන්සේගේ ස්වභාවය අපිට එන්නේ නැහැ. රයිට්? ඉතින් එහෙම එනවනම් උන්වහන්සේ බෞද්ධීස්ම එක වෙලාවක ලබා ගන්න කියලා යේසුස් වහන්සේ එක පාට ඇවිල්ලා කට්ටිය අරන් යයි. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ පවුල් තුමා අපට විස්තර කරන විදිහට අපි ක්‍රිස්තුස් වහන්සේ තුල බිලිඳු දරුවෙක් වගේ තමයි උන්වහන්සේ වෙතට උපදින්නේ. යොහන් පොතේ යේසුස් වහන්සේ නිකදේමුස්ට උගන්වන කතාවේදී අපි දකිනවා නැවත ඉපදීමක් මිනිස්සුෙකුට තිබෙන බව. ඉතින් නිකදේමුස් කියනවා මගේ මව් කුසට ගිහිල්ලා මං එන්නද ස්වාමිනී කියලා නිකන් පරිසි තර්කයක් දානවා උන්වහන්සේට. හැබැයි උන්වහන්සේ කියනවා නෑ. නුඹ ආත්මයෙන් ජලයෙන් නුඹ උපදින්නට අවශ්‍යයි. එතකොට මිනිස්සෙක් දෙවියන් වහන්සේගේ වචනය තුල රයිට් මේ නව උත්පාදනයේට ඇතුල් වෙන විට එතන ඉඳලා ඔහු බිලිඳු දරුවෙක් වගේ තමයි ගොඩනගෙන්නේ. ඊට පස්සේ පාවුල් තුමා කියනවා මම ඔවුන් දැඩි ආහාර වලින් නෙවෙයි කිරෙන් පෝෂණය කළා. ඉතින් පොඩි ළමයෙකුට ඉපදිලා මාස 6ක් යනකම් මව් කිරි විතරයි. ඇල් වතුරවත් දෙන්නේ නැහැ. ඒක තමයි අනුමැතිය. ඒ දරුවට අවශ්‍ය ඔක්කොම දේ මව් කිරි වල ඒ කාලේට අවශ්‍ය දේ තිබෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මේ අලගෙඩියක් මොනවාද එක එක දේවල් ළමයට දෙන්න පටන් අරගන්නේ. ඒ වගේ දැන් ඇයි එහෙම කරන්නේ? මේ ළමයා ටික ටික වර්ධනය කරගන්න. අන්න ඒ වගේ කිතුණු ජීවිතේත් අපේ වර්ධනය වෙන ගමනකයි අපි ගමන් කරන්නේ. ආමේන්. ඒ නිසා දැන් කිතුණුවෙක්ගේ ජීවිතේ වර්ධනය වෙලා තියෙන මට්ටම් අනුව ඔවුන්ගේ ජීවිතේ අඩුපාඩු වැරදි සිදු වෙන්න පුළුවන්. හරිද? දැන් අද බෞතිස්ම අරගෙන හෙට වෙද්දී කවුරු හරි මිනිස්සෙකුට චෝදනා කරනවා නම් අර බලන්නකො මේ මිනිස්සා ඊයේ බෞතිස්ම ගත්තේ මේ මිනිහා කරන දේවල් කියලා ඒ කියන මිනිහාගේ ආත්මය වර්ධනය වෙලා නැහැ. ඒ දන්නවද? ඉතින් අපි කිව්වොත් එහෙම ළමයෙක් ඉපදුණු ගමන් ඒ ළමයා අනේ මේක ඇවිදින්නේ නැහැ කියලා. එතකොට ඒ කියන මිනිහාගේ මොලේ අමාරුවක් තියෙන්න එපා. නේද? දැන් ළමයෙක් ඉපදුණු ගමන් ඇවිද්දා කියලා අපි ඉතිහාසයේ එක දවසක් ඉතිහාසයේ කොහෙද මන්ද එකක් අපි අහලා තියෙනවා. ඒක අපි දන්නේ අපි දැක්කේ නැහැ. ඉතින් ඉපදුණු ගමන් වෙන කාටවත් ඇවිදින්න බෑ සාමාන්‍යයෙන්. ඉතින් අපි ඒක දන්න දෙයක්. ඉතින් මේ ළමයෙක් ඒ කාලේනකන් ඉන්නට ඕනේ. ඒ නිසා මේ බෞද්ධිස්මයේ අරගෙන නේද ගැලවීමට ඇතුල් වෙලා ටික කාලයක් යද්දි තමයි මිනිස්සු මේ දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ජීවිතේ ඒවට කැප කරලා වෙනස් වෙලා ඒ නියමිත තලයන් වලට ඇතුල් වෙන්නේ. ආමෙන්. දැන් ඔබ බලන්න ඔබ ආයතනයකට ඔබ ඇතුල් කරගන්න විට සමහර වෙලාවට ඒ ආයතනයේ කුඩා තනතුරකට තමයි ඔබ යන්නේ. දැන් ওই බැංකු ශ්‍රේෂ්ඨේ සමහර අය ඇතුල් වෙද්දී සාමාන්‍ය බැංකු ලිපිකරුවෙක් හැටියට තමයි ඇතුල් වෙන්නේ. ඊට පස්සේ බැංකුවේ තියෙන විවිධ විභාග ඒ බැංකින් එක්සෑම් කරලා ඒගොල්ලන් පියවරෙන් පියවර ඒ විභාග වලින් සමත් වෙලා ඔවුන් ඉදිරියට යනවා. උන්ට සුදුසුකම් තියෙනවා නම් විභාග වලින් ඉස්සරහට යන්න පුළුවන්. අනේ වගේ දෙවියන් වහන්සේ අපිව කැඳවන විට අපි ඉන්නේ ප්‍රාථමික ස්ථානයක. දැන් අපි ඉස්කෝලේට දාද්දිත් දාන්නේ මේ කනිෂ්ඨාංශයට නෙවෙයිනේ. නේද? මේ සාමාන්‍ය ජේෂ්ඨාංශයට නෙවෙයිනේ කනිෂ්ඨාංශයට. ඒ කියන්නේ මේ ප්‍රයිමරියට මොන්ටිසෝරියට. ඉතින් අපි එතන ඉඳලා තමයි ගුරුවරු අපට කියලා දීලා උගන්වලා නේද? ඉතින් අපි කණ්ඩ දන්නෙත් නෑනේ නේද? අපි ඉස්කෝලේ ගිහලා කෑම එකයි ඒ කාලේ කන්නේ මෙහෙම කරලා අහව කරලා. ඉතින් මේ හැමතැනම ගා ගන්නවා. ඉතින් ටීචර් ඇවිල්ලා කවලා කියනවා පුතේ මෙහෙම කන්න මේ විදිහට කන්න නේද? කන තැන ඉඳලා අනිත් හැම එකකම ඉඳලා නේද අපිට ගුරුවරු උගන්වනවා. අයන්නේ ඉඳලා උගන්වනවා. ඒක තමයි අපේ වර්ධනය. ඉතින් මම මේක කියන්න උත්සාහ කළේ අපි ගමන් කරන්නේ වර්ධනය වෙන ගමනකයි. ආමේන්. ඉතින් කාට හරි මම දැන් හරි මම පරිණතයි මගේ ජීවිතේ හැදෙන්න කිසි දෙයක් නැහැ කියලා කවුරු හරි කියනවා නම් එයාට වැරදිලා. පවුල් තුමා කියන යමෙක් කෙලින් සිටගෙන ඉන්නවා කියලා කියනවා නම් ඔහු නොයැටෙන්නට බලා ගනිවයි කියලා.
ඉතින් ඒ හින්දා සෙනෙවන්තේනි ජීවිත කාලයේ ස්වාමීන් වහන්සේ අපිව නිර්මාණය කරනවා. ආමේන්. ඉතින් මම ඒක විශ්වාස කරන දෙයක්. මොකද මගේ කිතුණ ඇදහිල්ලටත් දැන් අවුරුදු 27ක් විතර වෙනවා 94 ඉඳලා බැලුවොත්. ඉතින් මේ ඇදහිල්ලේ ගමනේදී ගොඩක් ස්ථාන දෙවියන් වහන්සේ ගොඩාක් තැන් වලින් ගෙනහිල්ලා ඒවල අත්දැකීම ලබලා දීලා ජීවත් වෙන්න ඕනේ ඇදහිල්ලේ පිහිටන්න ඕන කොහොමද කියලා ඒ තැන් හරහා තමයි ඉගැන්වුවේ. දේව වචනය කියෙව්වා කියලාම වර්ධනය වුණේ නැහැ. දන්නවද? දේව වචනේ උපකාරී වුණා සමහර පරීක්ෂාවන් වලින් දේවල් ඉගෙනගෙන දෙවියන් වහන්සේ ගාවට ලං වෙන්න. ඉතින් අඩු වශයෙන් ඇදහිල්ලේ ජීවිතේ අවුරුදු 10ක්වත් ඔබ පරණ නම් ඔබට මේකට ආමේන් කියන්න පුළුවන්. රයිට්? ඒ දන්නවද? අපි බොහෝ තැන්වලට යද්දි තමයි අපිට දැනෙන්නේ දේව වචනේ තුල තියෙන වටිනාකම. දේව වචනේ තියෙන සැනසෙල්ල. දේව වචනේ තුල තියෙන ජීවනය සමාදානය. මේ කොච්චර දේශනා කරත් මිනිස්සුන්ගේ ඔළුව වලට යන්නේ නැහැ. දන්නවද? ඒ නිසා දෙවියන් වහන්සේ සමහර අත්දැකීම් වලින් අපිට යන්න අරිනවා. සමහර අමාරු තැන් වලින් අපිට යන්න අරිනවා. ඒ තැන්වලදී තමයි අපට තේරෙන්නේ අනේ ස්වාමින් වහන්සේ මට කොච්චර ශක්තියක්ද කියලා. ආමේන්. හලෙලූයා. ඒ හින්දා අපේ ජීවිතයේ වර්ධනය වෙන ගමනක්. ආමේන්. ඒ නිසා අපි වර්ධනය වෙන්න ඕනේ. අපි හැමෝම කියමු මම වර්ධනය වෙන්නට අවශ්‍යයි. ඒ නිසා දෙවියන් වහන්සේ දිනෙන් දින අපට අත්දැකීම් සම්භාරයෙන් දෙමින් අපිව වර්ධනය කරනවා. ඉතින් අපිට මාර්ග දෙකක් තියෙනවා. ජීවනයේ මාර්ගයයි මරණයේ මාර්ගයයි. ඉතින් අපේ තෝරා ගැනීම අපේ choice එක අනුව තමයි අවසානයේ කෙලවර වෙන්නේ නෝ. හැබැයි අපි ජීවනයේ මාර්ගය තුල යන්න කැමති නම් අපිට නොයෙකුත් විට පරිශ්‍රාවේ මාර්ග දෙපැත්තේ පාරවල් ගොඩක් පේනවා. හැබැයි ඒ තැන්වල තමයි දෙවියන් වහන්සේගේ වචනේ අපිට වැදගත් වෙන්නේ. ආමේන්. ඔබේ ජීවිතයේ හමු වෙන මම මෙහෙම කියන්නම්. හැම හන්දියකදී තමයි. හරිද? හන්දියක් නැතුව කෙලින් පාරක දේව වචනේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද යන්නයි තියෙන්නේ. හැබැයි ඔබට හමු වෙන හැම සම්දිස්ථානවලදී පාරවල් කීපයක් හමු වෙන තැන්වලදී තමයි ඔබ පාර තෝරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එන්නේ අර කොකාකෝලා බෝතලයක් පයින් ගහලා කරගෙන පැත්තට යන්න. මම දැක්ක ඇඩ් එකක් යනවා. නේද? හන්දියක කට්ටියක් කොල්ලෝ සෙට් එකක් යනවා හන්දියකට. දැන් යන්නේ කොහෙටද කියලා හිතා ගන්න බෑ. ඉස්සරහට යනවාද මෙහාට යනවාද එහාට යනවාද කියලා මේ කොල්ලොන්ට හිතා ගන්න බෑ. එක කොල්ලෙක් කොකාකෝලා එකක් බීලා බෝතලේ හිස් බෝතලේ අරන් තියලා පයින් එකක් ගහනවා. කොකාකෝලා බෝතලේ රුම් ගාලා කරගෙන මේ පැත්තට හැරෙනවා. ඊට පස්සේ උන් මේ පැත්තට යනවා. දැන් ඔයාගේ ජීවිතේ කොකාකෝලා බෝතලේ කරගෙන පැත්තටද යන්න යන්නේ? ඈ නෑ, දෙවියන් වහන්සේ ඔයාට මට තැබූ මාර්ගයක් තියෙනවා. ඒක තමයි අපිට ආශිර්වාදය තියෙන්නේ. අපට සාර්ථකත්වයේ තිබෙන්නේ, අපට සඵලත්වයේ තිබෙන්නේ. අද මේ ලෝකේ කොල්ලනම් කොකාකෝලා බෝතලේ කරගෙන පාරේ තමයි යන්නේ. කොකාකෝලා බෝතලෙත් කරගෙන තව කරගෙන ඉවර. යන්නේ දෙව්ව පස්සේ තමයි දුවන්නේ. හැබැයි දෙවියන් වහන්සේ අපට පෙන්නලා තියෙනවා ජීවනයේ මාර්ගයක්. අන්න ඒ මාර්ගය අපි තෝරා ගන්න ඕනේ. තැන් එනවා අපිට. තෝරගෙන තමයි ඉන්නේ. හැබැයි සමහර ස්ථාන තියෙනවා හන්දි. ඒවල පාරවල් ගොඩක් අපිට පේනවා. සමහර අපි ඒ ජීවනයේ මාර්ගයේ පේන්නේ නැහැ මගේ. ටිකක් පාර ඇහිදිලා, ගල් වැටිලා, අතු වැටිලා තියෙනවා. එතකොට ලස්සන කාපට් පාරවල් දකිද්දි අපිට හිතෙනවා අයියෝ මේ කබල් පාරේ යන්න මොකටද මේ ලස්සන කාපට් පාරක් තියෙද්දි කියලා. මොකද රජයත් දැන් මේ කාලේ කිලෝමීටර් ලක්ෂ ගානක ග්‍රාමීය මාර්ග හදනවනේ නේද? ඒ නිසා අපි කැමති නැහැ වලවල් තියෙන පාරවල් වල යන්න. දුර වුණත් අපි ගොඩක් වෙලාවට වාහන වල ගමන් යද්දි අපි කල්පනා කරනවා මේ කැඩිච්ච පාර කිලෝමීටර් දෙකක් ළඟයි. හැබැයි අපි හිතන අයියෝ ඒ කිලෝමීටර් දෙක වැඩක් නැහැ. අපි කිලෝමීටර් දෙක ඈතින් හරි මේ කාපට් පාරේ යමු කියලා. මොකද ඒක වාහනයටත් හොඳයි, ගමනටත් හොඳයි. හැබැයි ඇදහිල්ලේ මාර්ගය නම් ඒක තෝරගන්න බෑ අපිට. මොකද පාර අවහිර වුණත්, ඒක බාධාවල් තිබුණත්, ඒකේ ගල් පෙරලිලා තිබුණත්, හැබැයි ස්වාමින් වහන්සේ අපිට යන්න කියලා තියෙන ඒ පාර නම් අපි යන්න අවශ්‍යයි. ඒකයි උන්වහන්සේ කිව්වේ මේ ජීවනයට යන මග දොරටු ඒ පාර පටුයි. ඒකේ බාධා තියෙනවා. ඒක හම්බෙන්නේ ස්වල්ප දිනකට කියලා. ඉතින් මිනිස්සු බැලුව බැලමට අවහිර ගල් වැටිච්ච පාරක යන්න කැමති වෙන්නේ නැහැ. දැන් මේ කාර්යයක් කඳු නාය යනවා. ඉතින් කඳු වලින් පාරවල් වැහෙනවා. ඉතින් මිනිස්සු ඒ පාරවල් වල යන්නේ වෙන පාරකින් යනවා. හැබැයි එහෙම හොඳයි ඔබේ වාහනේ එලවන්න. නමුත් ඔබේ ගැලවීමේ මාර්ගය තුල ස්වාමින් වහන්සේ කියපු බාධාද පීඩාද ඕන එකක් තුලින් ඔබට යන්න අවශ්‍යයි. මොකද ඒ පාරේ තමයි අවසානයේ ජීවනය හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ වචනේ වැදගත්කම අපිට දැනෙන්නේ මොන වෙලාවටද? ඔය පාරවල් ගොඩක් තියෙන වෙලාවට. ඒ කියන්නේ තීරණ ගන්න ඕන මොහොතවල් වල අපි තීරණ අරගන්නේ කුමකට එකඟවද කුමක් පදනම් කරගෙනද? ඒක තමයි වැදගත් වෙන්නේ. ඔබ කී දෙනෙකුට මේක තේරෙනවද දන්නේ නැහැ. ඔබ තීරණ අරගන්නට හේතුවක් තියෙන්නට ඕනේ. ඔබේ ජීවිතයේ සම්බන්ධව
ඔබ වැදගත් තීරණ අරගන්න විට ඒ තීරණ අරගන්නේ ඇයි ඔබ? අන්නේ හේතුව තමයි වගනාගතේ සූදානම් කරන්නේ. මේක හොඳට තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ ආත්මය මේ උදෑසන ඔබට කතා කරයි. ඇයි ඔබ තීරණ ගන්න? ඔබ තරුණයෙක් නම්, ඔබ තරුණියක් නම් ඇයි ඔබ තීරණ අරගන්නට ඕනේ? කුමක්ද පදනම ඔබේ තීරණවලට? ඒ පදනම දෙවියන් වහන්සේ නම් නියමයි. හැබැයි ඔබ ගන්න තීරණ ලෞකික වස්තුවට, දේපලවලට, මුදල්වලට, ලස්සනට, තත්වයට, ගෞරවයට, හැඟීම් වලට ආශාවෙන් ගන්න තීරණ නම් ඒ තීරණවල ඔබ පරාජිත මිනිසෙක් වෙනවා. ටික කාලයක් හොඳයි වගේ පෙනෙයි. හැබැයි ඊට පස්සේ ඔබේ ජීවිත කාලෙම හැරෙන්න බැරි විදිහට ඔබට බාධාවල් ඇති වෙන්න පුළුවන්. අනේ නිසා ඔබ තීරණ ගන්න තැන්වල තමයි වචනේ වැදගත්කම ඔබට තේරෙන්නේ. ඒ නිසා වචනේ තදින් අල්ලගන්න. එයයි මේ පොළවේ ඔබට සාර්ථකත්වයේ ගේන්නට යන්නේ. ආමේන්. ඒක මං කිය කිසිම පාරක් නැතුව තනි පාර තියෙනවා නම් එහෙමම යන්නයි තියෙන්නේ. හැබැයි බෑ අපේ මේ ලෝකේ ජීවිත ගමනේ අපිට විවිධ හන්දි හම්බ වෙනවා. අපිට හැරවීමේ ලක්ෂ හම්බ වෙනවා. හැරෙන්න ඕන තැන් හම්බ වෙනවා. අන්නේ තැන්වල දෙවියන් වහන්සේ කියන පාරේ හැරෙන්න ඕනේ. වෙන පාරක හැරුණොත් මංගුලා වෙනවා. ඒක භයානකයි. ඒකේ අතරමඟ යක්ෂයා බොහෝ බාධාවල් තබලා තියෙනවා. ආමේන්. ඒ නිසා දෙවියන් වහන්සේ අපට මඟ පෙන්වන්නට ඕනේ. එහෙනම් දෙවියන් වහන්සේ මඟ පෙන්වන්නේ කොහමද? ඒ තමයි දේව වචනය. දේව වචනේ පදනම් කරගත්තු ජීවිතයක් තුල විතරයි ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ. ස්වාමීන් වහන්සේගේ වචනෙන් ඔබ එළියට පැනනොත් ඒ මාර්ගයේ උන්වහන්සේ නැති බව මතක තියාගන්න. ඒ මාර්ගයේ ලස්සනයි පෙනේ, උඹට හොඳක් වෙනවා වගේ දැනෙයි. හැබැයි වැඩි දුරක් කාපට් කරලා නැහැ. ඊට පස්සේ තියෙන භයානක මඩ. අනේ නිසා තේරුම් අරගන්න දේව වචනය අපේ ශක්තියයි, අපේ බලයයි. ආමේන්. ඉතින් මගේ අද දවසේ මාතෘකාව තමයි දෙවියන් වහන්සේ සමග හැසිරීම. දෙවියන් වහන්සේ සමග හැසිරීම. ඉතින් දෙවියන් වහන්සේත් එක්ක මම හැසිරෙන විට මම මොන වගේ වැඩ කරන්න ඕනද කියන කාරණාව ගැන අපිට පැහැදිලි අවබෝධයක් නොතිබුණොත් අපි හැසිරෙනවා අපට ඕන විදිහට. ඊට පස්සේ බොරු කියන්න ගන්නවා, මිනිස්සු වංචාවල් කරන්න පටන් අර ගන්නවා. ඒ වගේ ක්‍රිස්තියානිකාරෝ දේව වචනයට නොගැලපෙන දේවල් කරන්න ගන්නවා. ඇයි? දෙවියන් වහන්සේ සමග හැසිරීම වුන් අතර කරන විට. නමුත් දෙවියන් වහන්සේ සමග කොහොමද හැසිරෙන්නේ කියන කාරණාව ගැන අපි අද දවසේ ටිකක් ගැඹුරින් බලන්නට යනවා. ඉතින් දෙවියන් වහන්සේ එක්ක මම ඔබට කලින් කිව්වා වගේ අපිව කැඳවලා තියෙනවා දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන්න. අපිට තනිව ගමනක් නැහැ. කියන්නේ හැමෝම මට තනිවම ගමනක් නැහැ. හොඳට තේරුම් අරන් කියන්න. හැමෝම කියන්න මට තනිව ගමනක් නැහැ. මට ගමනක් තියෙන්නේ කාත් එක්කද? දෙවියන් වහන්සේත් එක්ක. යොහන් පාලේ වහන්සේ කියනවා මාගෙන් වෙන්ව, මාගෙන් තොරව, මාගෙන් වෙන් වෙලා කිසිවක් වාට කරන්න බෑ. මිනිස්සු අයියෝ කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා කරලා බලන්න. ඒක තමයි ඒකට දෙන්න එකම පිළිතුර. උන්වහන්සේ සමග ගමනක් යන්නට ඔබ මාව කැඳවලා තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ නැතිව අපට හුදකලා වෙන්නට බෑ. රයිට්? ඉතින් මිනිස්සු හුදකලා වෙන්නේ ඇයි? දැන් ඒ දැන් උයනේදී ආදම් සා ඒවා හුදකලා වුණේ ඇයි? දෙවියන් වහන්සේද්දී ඇයි මුණ දුන්නේ නැත්තේ? ඇයි උන්වහන්සේත් එක්ක සහභාගීකමේ කාලයකට ඇතුළුුනේ නැත්තේ? හේතුව උන් පව් කරලා හිටපු නිසා. ඉතින් දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන්න බැරුව මිනිස්සු අයින් වෙනවා නම් අයින් වෙන්නේ උන් පව් කළාමයි. ඒ නිසා දනවද දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන්න අපිව කැඳවලා තියෙනවා. ඒ වගේ මේ ගමනේ අවසානයත් උන්වහන්සේ සමගම සදාකල් ජීවත් වෙන එකයි. ආමේන්. ඉතින් මෙතනදී මේ පොළවේ ජීවිත ගමනේ අපි උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්නට ඕනේ. මොකද උන්වහන්සේත් එක්ක ජීවත් වෙලා ඒ හුරුව අපිට පැමුණුනේ නැත්නම් අපි කොහොමද ස්වර්ග රාජ්‍යයේ සදාකාලිකව දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්නට යන්නේ? රයිට්? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මම ගොඩක් දේවල් මට උදාහරණ ගන්න වෙනවා. අපි කියමු දැන් ගෑනු ළමයෙක් විවාහයට පත් වෙන්න ඕන කාලෙද්දී අම්මලා තාත්තලා එකතු වෙලා මේ විවාහ යෝජනාවක් කතා කරනවා. නැත්නම් පිරිමි ළමයෙකුට අම්මලා තාත්තලා කවුරු හරි ගෑනු ළමයෙක් හොයනවා. දෙපැත්තෙන් මොක වෙනවනේ. රයිට්? දැන් හොයලා අපි කියමුකෝ යෝජනාවක් ඇවිල්ලා දැන් මේ ගෑනු ළමයාව බලන්න පිරිමි ළමයා ගියා. පිරිමි ළමයාට දැක්කා ෂා ලස්සන කෙල්ල හොඳයි වගේ කසාද බඳින්න කියලා. ඊට පස්සේ පිරිමි ළමයාත් කිව්වා කැමතියි කියලා, ගෑනු ළමයාත් කිව්වා පිරිමි ළමයාට කැමතියි කියලා. දැන් මේගොල්ලෝ පොඩ්ඩක් කතා බහ කරන්න පටන් අර ගන්නවා.
දැන් සති දෙක තුනක් කතා බහ කරගෙන යනකොට කොල්ලට තේරෙනවා හම්බෝ මේ වගේ කෙනෙක් එක්කනම් මට ඉන්න බැරි වෙයි කියලා. නැත්තම් ගෑනු ළමයට තේරෙනවා ආපෝ මේ වගේ බොරුකාරයෙක් මේ මිනිස්සයා කියන තරම බොරුනේ කියන්නේ කියලා ගෑනු ළමයට තේරෙනවා. මොකද ආශ්‍රය කරද්දිනේ හැටි තේරෙන්නේ. එහෙම නේද? හැමෝම කියන්නේ ආශ්‍රය කරද්දි තමයි හැටි තේරෙන්නේ. එතකොට මේ ආශ්‍රය කරන් යනකොට නිකන් සති දෙක තුනක් ඇසුරු කරනකොටම මේ කෙනෙක්ට නැත්නම් අනිත් කෙනාට දැනෙනවා මෙයත් එක්කනම් මට ජීවත් වෙන්න බෑ කියලා. දැන් ඒ වුණාට දෙමව්පියෝ කියනවා ඔයා මෙයාවම කසාද බඳින්න ඕනේ කියලා. එතකොට ආර ප්‍රශ්නයක් නෙවෙන්නේ නේද? දැන් සති 3ක් මාසයක් මේ එකට කතා බහ කරලම ඉන්න බැරි නම් ජීවිත ගමනේ හැමදාම ඉන්න කසාද බැඳගත්තොත් එහෙම ඒක මොනතරම් ගැටලුවක් වෙනවද ඒ ජීවිතවලට? මම මේක වෙන උදාහරණයක් ගන්න නෑ මේ සම්බන්ධතාවයට. හරිද? දැන් අර කසාද බඳින්න ඉස්සරලා පොඩ්ඩක් කතා බහ කරනකොටම දෙන්නට දෙන්න ගැලපෙන්නේ නැහැ වගේ නිකන් මේ තරහ යනවා ගෑනු ළමයාට හරියට තරහ යනවා කොල්ල බොරු කියනවා නේද මේ වගේ දේවල් සිදු වුණොත් ඒ සති 3ක් 4ක් ආශ්‍රය කරලා එකට ජීවත් වෙන්න කතා බහ කරන්නවත් අඩු වශයෙන් බැඩුව රණ්ඩු වෙනවා නම් කොහොමද සදාකල් සමා වෙන්නේ කොහොමද පොළවේ ජීවිතේ තියෙන තාක්කල් මේ පොළවේ ඒ කසාදේ පවතීද ලොකු ගැටලුවක් නේ ඒක. ඉතින් ඒක මම උදාහරණයකට අරගත්තේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ගැන කියන්න. ඔබට එක පැයක් දෙවියන් වහන්සේත් එක්ක ඉන්න බැරි නම් මම අහන්නේ සදාකල් කොහොමද උන්වහන්සේගේ රාජ්‍යයේ ඉන්න යන්නේ? නේ? දැන් අද ගොඩක් අයගෙන් අපි අහනවා ඔයා යාඥා කරනවද ඔයා දෙවියන් වහන්සේට කාලය දෙනවද ඔයා දේ වචන කියන අයියෝ වෙලාවක් නැහැ පාස්ටර් වැඩ ඔබට දෙවියන් වහන්සේත් එක්ක එක පැයක් වෙලාවක් උන්වහන්සේගේ අභිමුඛයේ කාලය ගත කරන්න බැරිව ඔබේ මනස ස්වාමින් වහන්සේත් එක්ක පවතින්න බැරි නම් දැන් සමහරු ඔය යාඥා කරන්න අරගත්තාම දෙවියන් වහන්සේත් එක්ක ඒගොල්ලෝ පවතින්නේ කොහොමද දන්නවද මෙන්න මෙහෙම මට මතකයි මම 95 96 මම හිතන්නේ බයිබල් ස්කූල් එකේ ඉන්න කාලේ අපිට පාන්දර යාඥාවක් තියෙනවා. ඇත්තටම මේකේ හරි අපහසුයි මේ නිදා ගන්න තියෙන රෑ 12 පැය කරලා. ඊට පස්සේ රෑ 12ට යාඥා කරන්න ඕන එක වෙනකන්. ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා 4ට පාන්දර යාඥාව. ඉතින් එකට නිදාගත්තාම 2 3 4 පැය 3යි නිදියන්න තියෙන්නේ. ඉතින් ආයෙ 4 යාඥාවට ඇවිල්ලා අපි දන ගහන්න ඕනේ. ඒකේ පිරිමි ළමයිත් හිටියා ගෑනු ළමයිත් හිටියා. ඉතින් ලොකු හෝල් එකක් එහා පැත්තේ ගෑනු ළමයි සෙට් එකේ ඉන්නවා මෙහා පැත්තේ පිරිමි ළමයි සෙට් එකේ ඉන්නවා. විදුහල්පතිනිය මැද ඉන්නවා. සිස්ටර් ජේම්ස් කියලා. ඉතින් මේ දැන් පාන්දර යාඥාව පටන් අර ගන්නවා ඔක්කොම 4 වෙද්දී ඇවිල්ලා හාලෙලූයා ප්‍රශංසාව වේවා කියලා පටන් ගන්න ඕනේ. එතුමියත් ඇවිල්ලා වෙලාවකට ඉස්සරහින් ඉන්නවා වෙලාවකට අපි දන්නේ නැහැ පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා බයටත් එක්ක ඔක්කොමලා ඇවිල්ලා নমස්කාර කරනවා. ඉතින් 5 වෙනකන් নমස්කාර කරන්න ඕන 5 ඉඳලා 6 වෙනකන් දේව වචනේ පරිච්ඡේද 10ක් කියවලා කටපාඩම් කර ගන්න ඕන බයිබල් පද දෙකක්. ඉතින් එහෙම තමයි මේ ලොකු ටයිම් ටේබල් එකක්. ඒක ඉතින් එක්කම මම කියන්න යන්නේ නේ. වෙච්ච දෙයක් කියන්නද? දැන් මේ සමහරව ඇවිල්ලා අර කණු තියෙනවනේ මේ වගේ කණු තියෙනවනේ. ඉතින් ගොඩක් වෙලාවට කණුවක් ගාවට තමයි මේ හේතු වෙලා දන ගහගෙන ඉඳලා. මොකද වැඩි වෙලාවක් දනිස්සෙන් ඉඳලා අපිට අන කියලා තියෙන දනිස්සෙන් මේ පැය ගත කරන්න ඕන කියලා. පහන්දර 4 පැය සම්පූර්ණ දනිස්සෙන් ඉඳලා নমස්කාර කරන්නට ඕන. ඉතින් මේ ගොඩක් අය ඉතින් හේතුවක් දාගන්න පොඩි කණුවක් අල්ල ගන්නවා. ඒ කල්ලාතු වාපු කෙනාට තමයි මේ chance එක තියෙන්නේ. මොකද කණු 2 3යි තියෙන්නේ. පිරිමි ළමයිගේ පැත්තේ කණු 3ක් තියෙනවා. ගෑනු ළමයිගේ පැත්තේ කණු 3ක් විතර තියෙනවා. දැන් ඔය අතර මේ සමහර අපිට පොඩ්ඩක් නෝට් වුණා එක ගෑනු ළමෙක් ඉන්නවා මේ එයා මේ දන ගහගෙන යාට නිදියන්න හැකියාව තියෙනවා. ඉතින් හරි පුදුමයි අපි මේ කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් අපි සැහැණ try කරා මේ අපිට දන ගහලා නිදියන්න බෑ. ඉතින් හැබැයි මේ ළමයා කණුවක් අල්ල ගන්නවා මේ සයිඩ් එක පොඩ්ඩක් හේතු කර ගන්නවා අත් දෙක මෙහෙම ඉන්නේ ළමයා මෙහෙම ඉඳගෙන දන ගහගෙන පොඩි හේතුවක් දාගෙන ඉන්නවා අපි හිතන්නේ යාඥා කරනවා කියලා. නමුත් එයා අත් දෙක මෙහෙම තියාගෙන හොඳටම නිදි. දැන් එයා එහෙමයි දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්නේ. දැන් මේක කොහොම හරි මේක මාට්ටුනේ නෑ. මේක කොහොම ගියා එක දවසක් මේ 4ට යාඥාව පටන් අරන් 5ට ඉවරලා ඔක්කොම දැන් යන්න ඕන තැන් වලට බයිබලේ අරන් ගිහලා කියවන්නට ඕනේ. හැබැයි අර ළමයා තනියම নমස්කාර කරගෙන ඉන්නවා. තේරුණාද? ඉතින් පස්සේ තමයි අර විදුහල්පතිනිය ඇවිල්ලා එයා ටිකක් බැලුවා අපි දැක්ක එයා පොඩ්ඩක් වටේට කැරකුණා මේ එයා තට්ටුවක් දාලා හැරලා හොඳ එකක් දුන්නා බලද්දි තමයි එයා දන්නේ එයාට හැමම නිින්ද ගිහිල්ලා. ඉතින් මේ සමහරු දේව අභිමුඛයේ හැසිරෙන විදිය ඔහොමයි. ඉතින් මේ ඔබ දන්නවද දෙවියන් වහන්සේ අපිව තෝරාගත්තේ උන්වහන්සේත් එක්ක හැසිරෙන්න. ආමේන්. උන්වහන්සේත් එක්ක ජීවිතය. ඉතින් මම කියන්නේ
දැන් මේ පොළවේදී අපට ටික වෙලාවක්වත් උන්වහන්සේ සමග ඉන්න බැරි නම්, උන්වහන්සේ සමග ඒ කාලය අපිට ගත කරන්න බැරි නම්, අපි කොහොමද, ඔබ නිකන් හිතන්න, සදාකාලිකව උන්වහන්සේ දිහා බලාගෙන උන්වහන්සේව නමස්කාර කරන්න යන්නේ? අපිට හුරු නෑනේ. උන්වහන්සේත් එක්ක ඉඳලා අපිට හුරු නෑ. අපිට හුරුම හෑන්ඩ් ෆෝන් එකත් එක්ක ඉඳලා, එහෙම නැත්නම් රූපවාහිනියත් එක්ක ඉඳලා, එහෙම නැත්නම් කාත් එක්ක හරි කෝල් එකක් කරන් කය ගගහ ඉඳලා මොන හරි දේවල් කර කර ඉඳලා මොනවද ඔබ කරන්නේ? අනේ නිසා මේ පොළවේ අපි පුහුණුවක් ලබන්නට ඕනේ දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න. ආමේන්. එහෙම නැතිනම් මම අහන්නේ කොහොමද එහෙ ගිහිල්ලා ඉන්නේ යන්නේ? මොකද අපිට යන්න තැනක් තියෙනවා. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ආමේන්. ඒ රාජ්‍යයට අපි යන්නට ඕනේ. මේක මලගෙවල් වල කතා කරන කතාවක් නෙවෙයි. අපි ගොඩක් වෙලාවට සදාකාලික ජීවනය ගැන වැඩිපුරම කතා කරන්නේ මලගෙවල් වල. හැබැයි මලගෙවල් වල නෙවෙයි. අපි හැමදාම මේක කියන්නට ඕනේ. අපේ බලාපොරොත්තුව උන්වහන්සේගේ රාජ්‍යය. ඒතර එතන උන්වහන්සේත් එක්ක සදාකල් ඉන්න නම් අපි පොළවේ උන්වහන්සේත් එක්ක හැසිරෙන්න අවශ්‍යයි නේද? ඉතින් මම අද දවසේ එක චරිතයක් ගැන ඔබට ටිකක් විස්තර කරන්නට යනවා. උන්වහන්සේත් එක්ක හැසිරුණු චරිතයක්. අපි ගමන් කරමු ප්‍රධාන බයිබල් පදයේ වෙතට. උත්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 21 ඉඳලා 22 දක්වා දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා වූ චරිතයක් අපි අද දවසේ අධ්‍යයනය කරන්නට යනවා. ඒත් එක්ක සමහර ඓතිහාසික කරුණු කීපයකුත් අපි ඒ ගමන් බලන්නට යනවා. උත්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 21 සහ 22 බලන විට මේ දෙවියන් වහන්සේත් එක්ක තමන්ගේ ජීවිතේ වැඩිම කාලයක් 90ක් කිව්වොත් මම නිවැරදි. ඔහුගේ ජීවිතයේ ආයු කාලයෙන් 90ක් ඔහු දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා කියලා බයිබලයේ සඳහන් කරනවා මේ මිනිසයා ගැන. ඒක විශේෂ ලියවිල්ලක්. දැන් අනිත් අයත් හිටියේ දෙවියන් වහන්සේත් එක්ක. හැබැයි මෙතන මේ පුද්ගලයා ගැන අපි බලද්දී අන් අයට වඩා විශේෂත්වයකින් ඔහු ගැන ලියලා තියෙනවා. අපි වහමු ඒ වගන්ති දෙක. උත්පත්ති 5:21-22. ඒනොක් 65 අවුරුද්දක් ජීවත්ව මෙතුසෙලා ඉපදෙව්වේය. ඒනොක් මෙතුසෙලා ඉපදෙවූ පසු අවුරුදු 300ක් දෙවියන් වහන්සේ සමග හැසිරුණේය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. දැන් අපි ඒනොක්ගේ කතන්දරයේ බලන විට සෙනෙවන්තයනි, ඔහු ගැන කියනවා ඔහු අවුරුදු 65 දී තමයි ඔහුට තමන්ගේ පුත්‍රයා බිහි වෙන්නේ. ඔහුගේ භාර්යාව තුලින් ඔහුගේ පුත්‍රයා එනවා එළියට. ඒ තමයි මෙතුසෙලා උපදින්නේ ඒනොක්ට අවුරුදු 65ක් තිබියදී. වැඩිමහල් පුත්‍රයා. ඊට පස්සේ තව පුත්‍රය දූවරු උපදිනවා. ඊට පස්සේ මෙතන කියනවා ඉපදෙව්ව පසුව අවුරුදු 300ක් ඔහු දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා. දැන් අපි දකිනවා විවිධාකාර මිනිස්යන් ගැන ලියවිල්ලේ ලියලා තියෙනවා. දැන් මේ අය ගැන ඊටාම කෙටියෙන් ලියලා තියෙන නිසා ඔවුන්ගේ චරිතවල බයිබලය අපිට සඳහන් කරලා තියෙන්නේ විශේෂම කරුණක් විතරයි මිනිස්යන් ගැන. මොකද එක එක්කෙනාගේ චරිත කතා බයිබලයේ අපිට දෙන්න ගියා නම් බයිබලයේ කොච්චර සද්දන්ත පොතක් වේද කියලා හිතා ගන්නවත් බැහැ. හැබැයි මේ චරිතවල එකක් ලියලා තියෙනවා නම් මොන හරි ඒක සුවිශේෂී කරුණක්. ඒ කියන්නේ ඔහුගේ ජීවිතේ දෙවියන් වහන්සේ විශේෂයෙන්ම දැක්කා වූ ලක්ෂණයක් ඒක. ඒ නිසා අන් අය ගැනත් බයිබලයේ අපිට ගොඩක් කාරණා තියෙනවා. විවිධ පුද්ගලයන් ගැන, විවිධ නායකයන් ගැන. හැබැයි අපි බයිබලයේ දකින්නේ මේ දෙවියන් වහන්සේ සමග හැසිරීම. තව එක්කෙනෙක් දෙන්නෙක් ගැන ලියලා තියෙනවා. හැබැයි අවුරුදු මෙච්චරක් දෙවියන් වහන්සේත් එක්ක අවුරුදු 300ක් දෙවියන් වහන්සේත් එක්ක හැසිරීලා උන්වහන්සේ යාව ගත්තා කියලා. ඒ කියන්නේ යා මරණයවත් විඳින්නේ නැතුව පොළවේ යාව ස්වාමීන් වහන්සේ ඔසව ගත්තා කියලා ලියලා තිබෙන්නේ මේ නොක් ගැන විතරයි. ඉතින් කොහොමද මේ මිනිස්සයා මේ තැනට ආවේ? අපි ඒ ගැන පොඩි සඳහනක් අපි ඉතිහාසයේ තුලින් පොඩි කාරණා කීපයක් මම කැමති ඔබ හමුවේ තබන්න. අපි ඊට පස්සේ අපි කොහොමද උන්වහන්සේත් එක්ක හැසිරෙන්නේ කියලා බලලා අවසන් කරන්නට යනවා. ඉතින් දැන් මේ ඒනොක්ගේ චරිතය අපි අරගත්තාම මම කැමති පොඩි chart එකක් ඔබට පෙන්වන්න. හරිද? දැන් මේකට මම හිතනවා ඔබේ ෆෝන් එකේ මේක ඩිස්ප්ලේ වෙයි කියලා. තව තප්පරයකින් ඔබට පොඩි chart එකක් දැක ගන්න පුළුවන්. මේ හරහා අපි පොඩි දෙයක් බලන්නට යනවා. දැන් මේ chart එක දිහා හොඳට බලන්න.
මේ පැත්තෙන් තියෙන නම් සෙට් එකක්. නෝවා දක්වා ආදම්ගේ ඉඳලා නෝවා දක්වා පරම්පරාවේ විශේෂ පුද්ගලයන් ගැන මෙතන සඳහන් කරන. කියන්නේ පරම්පරාවේ මූලිකයන් සම්බන්ධව නැත්නම් වැඩිමලා සම්බන්ධව. ආදම්ගෙන් පස්සේ සෙත්, ඊට පස්සේ ඒනෝෂ්, ඊට පස්සේ කේනාන්, ඊට පස්සේ මහලෙල්, ඊට පස්සේ යරෙද්, ඒනොක්, මෙතුසෙලා, ලාමෙක් සහ නෝවා. දැන් මේ chart එක දිහා ඔබ හොඳට බලාගෙන ඉන්න. අපි දකිනවා ආදම් ඉපදුණු අවුරුද්ද 0යි කියලා ගත්තොත්. රයිට්? ඒ කියන්නේ ආදම්ගේ දැන් යුදෙව් දින දර්ශනය නිර්මාණය කරලා තියෙන්නේ ආදම් ඉපදුණු දවසේ. ලෝකේ මවපු දවසේ ඉඳලා නෙවෙයි. හරිද? ලෝකේ මවපු දවස කවුරුත් දන්නේ නැහැ. ඉතින් හැබැයි ආදම් මවපු දවසේ ඉඳලා මේ යුදෙව් දින දර්ශනය හදලා තියෙනවා. දැන් අපි එහෙම බැලුවොත් දැන් ආදම්ගේ ඉඳලා බැලුවොත් ආදම් දැන් වසර සංඛ්‍යාවට ලෝට බිහි වූ වසර 0 කියන තැන ඉඳලා අපි බැලුවොත්. මොකද ඊට කලින් අවුරුදු නැහැ. එතනින් තමයි පටන් ගත්තේ කියලා අපි සැලකුවොත් ආදම් ජීවත් වෙනවා අවුරුදු 930ක්. එතකොට ඔහු මැරුණේ මොන අවුරුද්දේද? 930. ඒ කියන්නේ ආදම්නේ ආරම්භය. ඒතර ආදම් ආරම්භ කරපුවාම දැන් මේ ක්‍රිස්තු වර්ෂ නෙමෙයි මේවා යුදෙව් වර්ෂ. හරිද? මේවා දෙවියන් වහන්සේගේ අවුරුදු අපි බැලුවොත් ආදම් බිඳුවෙන් පටන් අරගත්තාම ඔහු 930 මැරෙනවා. 930 ජීවත් වුණා. ඉතින් ආදම්ගේ වයස එන්නේ ගණනය කරන්නේ. ඒ නිසා 930 මැරෙනවා. එතකොට සෙත් උපදිනවා ආදම්ට අවුරුදු 130ක් තිබීදී. රයිට්? ආදම්ට අවුරුදු 130යි. සෙත් උපදිනවා. ආදම්ට අවුරුදු 235න් ඒනොෂ් උපදිනවා. ආදම්ට අවුරුදු 325න් කේනාන් උපදිනවා. ආදම්ට අවුරුදු 395න් මහලෙල් උපදිනවා. ආදම්ට අවුරුදු 460ක් යනකොට යරෙත් උපදිනවා. එතකොට යරෙත් ආදම්ට අවුරුදු 622ක් වන විට යරෙත්ගෙන් ඒනොක් උපදිනවා. ඒ වගේම ආදම්ට අවුරුදු 687ක් වෙන විට ඒනොක්ගෙන් මෙතුසෙලා උපදිනවා. මෙතුසෙලාගෙන් ලාමෙක් උපදිනවා. ආදම්ට අවුරුදු 874ක් වන විට. ඊට පස්සේ නෝවා උපදිනකොට ආදම් ජීවිතයෙන් සමවරන් තියෙනවා. ඒතර ඔබට පැහැදිලිද? ඔබ ගණන් කරලා බලන්න 1 සෙත්ගේ ඉඳලා 1 2 3 4 5 6 7 8යි. පරම්පරා 8ක් දක්වා ආදම් ජීවත් වෙලා තියෙනවා. මොකද ආදම් මැරෙන්නේ 930 දී. මයික මේ chart එක ඔබට පෙන්වුවේ. ඒතර ඔබට බයිබල් පද කියව ඉන්න ඕනේ නැහැ. මේක බයිබල් පද හොඳට අධ්‍යයනය කරලා අරගත්තු chart එකක්. රයිට්? ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව ඔබට මේක බලන්න පුළුවන්. දැන් මෙතනදී ලාමෙක් උපදින්නේ ආදම් ඉපදිලා අවුරුදු 874ක් ගියාට පස්සේ. ඒ කියන්නේ ආදම්ට අවුරුදු 874යි ලාමෙක් උපදිද්දී. ඒතර ආදම් මැරෙන්නේ 930 නේ. එහෙනම් ආදම්ගේ ගොඩක්ම වයසක කාලේ තමයි ලාමෙක් උපදින්නේ. ඊට කලින් මෙතුසලා උපදිනවා. ඊට කලින් ඒනොක් උපදිනවා. එහෙනම් ආදම්ට 622 දී තමයි ඒනොක් උපදින්නේ. ඒතර ඔබ හිතන්න ඒදන් උයනේ අත්දැකීම සම්බන්ධව ආදම් තමන්ගේ පරම්පරාවට කීවේ නැද්ද? මොකද ඔබ හිතන්නේ? කීවා. ආදම් හොඳ දේශකයෙක්. හැබැයි ආදම් දේශනා කරා කියලා කොහෙවත් නැහැ. නමුත් අපි විශ්වාස කරනවා, ඉතිහාසඥයන් විශ්වාස කරනවා මේ ආදම් තමන්ගේ පරම්පරාවට තමන්ට වෙච්ච දේ දැන් අපි අත්දැකීම් බෙදා ගන්නවානේ. රයිට්? අපි දේශනා නොකරන්න පුළුවන් හැමෝම. හැබැයි මේ වෙච්ච දේවල් මාර වැඩක් වුණානේ කියලා අපි කියනවනේ. අර මම දැක්කා දැන් මේ පහුගිය දවස්වල රූපවාහිනියේ පෙන්නනවා අවුරුදු 16ක කොල්ලෙක් මේ අර මොකද මොන්ටේරෝ මේ ජීප් එකක් එලවගෙන අධික වේගෙන් ගිහලා පාලනය කරගන්න බැරුව මේ මහ භාගයේ හරිය ජීප් එක රෝල් වෙලා කාර් එක වැදිලා තව මොටරසයිකල් එකක එක්කෙනෙක් මැරිලා නේද? දැන් අපි ඔය වගේ ඒවා කතා කරන එක එක්කෙනත් එක්ක ඒ කාලේ සිදුවුණු සිදුවීම්. ඉතින් ඔබ හිතනවද ආදම් තමන්ගේ මුණුපුරොත් එක්ක ඒදන් වෙන වෙච්ච සිද්ධිය නොකියා ඉන්න ඇති කියලා? නෑ. අනිවාර්යයෙන්ම මෙයා පරම්පරා 8ක් යනකම් ඒදන් වෙන වෙච්ච දේ කියන්න ඇති. පුතේ අපි හිටියේ මෙහෙමයි නේද? ඕගොල්ලන්ගේ අම්මයි මායි මෙහෙමයි හිටියේ නේද? දෙවියන් වහන්සේගේ මහිමය අපි ගාව තිබුණා. වව් ඒක මට වචන වලින් විස්තර කරන්න බෑ නේද? ඒ වගේ ඒ අත්දැකීම ගැන දැන් මෙතන ඉන්නේ ආදම් වැටිච්ච මිනිස්සෙක් හැටියටනේ. දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ඔහු වැටියා ගියපු කෙනෙක් හැටියටයි. ඔහු පාපය කරපු කෙනෙක් හැටියටයි. ඉතින් මේ පව් කරපු අත්දැකීම රයිට් අන් අයට ඔවුන්ගේ දරු පරම්පරාවට මේ ආදම් අනිවාර්යයෙන්ම කිව්වා. එතකොට ඒ වගේම ඒදන් උයනේදී දෙවියන් වහන්සේ කීවා වූ අනාගත වාක්‍ය. මොකක්ද අනාගත වාක්‍ය? අර ස්ත්‍රියගේ වංශය ගැන, ස්ත්‍රියගේ බීජය ගැන ඕකත් මේ පරම්පරාවට කීවා. අන්න ඒ නිසා මේ පරම්පරාව මේ
ස්ත්‍රියකින් උපදින බීජය එහෙම නැත්නම් ගැලවුම්කාරය සම්බන්ධව බලාගෙන හිටියා කියලා ක්‍රියාපොතේදී ස්තේපන් දේශනා කරනවා. ඒ පරම්පරාව ඒ ගැලවුම්කාරය ගැන බලාගෙන සිටිය නමුත් ඔවුන්ගේ ඇස්වලින් ඒක දකින්න බැරි වුණා කියලා. එනම් ආදාම් තමන්ගේ පරම්පරාවට තමන්ගේ වැටීම ගැන ඒ දඟුවනයක් දැකීම ගැන තමන් වරදගත්තු තැන් ගැන අනිවාර්යෙන්ම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ලාමෙක් දක්වා මේ කතාව ඔහු සිදු කරලා තිබෙනවා. ඉතින් ඊට පස්සේ මේ නෝවා උපදිනකොට ආදාම් මිය ගිහිල්ලා තියෙනවා. ආදාම් 930 මේ යනවා. ඉතින් මේ chart එක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා. ඉතින් මම මේ ඔක්කොම කතා කරන්න යන්නේ නැහැ. ජල ගැල්මට පෙර කොහොමද මේ ජීවිත බේරුනේ කියලා. දන්නවද? ඒ දේවල් කතා කරන්න ගියොත් දැන් කාල වෙලාව යයි. මොකද මේ සෙට් එකම රයිට් නෝවා ඉතුරු වෙන්න අනිත් හැම කෙනෙක්ම ජල ගැල්මට පෙර මිය යනවා. ඒක පුදුම දෙයක්. හරිද? මෙතුසෙලා තමයි මම හිතන්නේ අවසානයේ මේ යන්නේ. ඔව් අවුරුදු ගාණක් ජීවත් වුණා නිසා වැඩි ආයුෂයක්. එතකොට ජල ගැල්මට ඉස්සර වෙලා මේ අය දැන් මෙතුසෙලා ලාමෙක් මැරිලා මෙතුසෙලා ජීවත් වෙනවා. ඒ කියන්නේ පුතා මැරෙනවා තාත්තා ජීවත් වෙනවා. හරිද? ඊට පස්සේ ජල ගැල්මට අවුරුදු 5කට කලින් තමයි මෙතුසෙලා පොළවෙන් සමුගන්නේ. මෙතුසෙලා කියන නමේ අර්ථය විනිශ්චය කියන එකයි. එතකොට මේ කවුද ඒනොක් තමන්ගේ පුත්‍රයාට නම දාලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ දර්ශනයක් ඇතුවයි. ඒ කියන්නේ මෙතුසලාගෙන් පස්සේ ලෝකෙට විනිශ්චයක් එන්නට යනවා කියන අර්ථය ඇතුව මෙතුසලා කියන නම ඒනොක් විසින් දාලා තිබෙනවා. එතකොට මේ දේව මනුෂ්‍යයන් ගැන අපි බලන විට ඔවුන්ගේ දිවි පැවැත්ම ඔවුන් දරුවෙකුට නමක් පවා දාන විට ඔවුන් දන්වද අනාගතය ගැන දැකලා දෙවියන් වහන්සේගේ ආත්මය තුල රැඳිලා දෙවියන් වහන්සේත් එක්ක කටයුතු කරලා තිබෙන බව අපි මේ හරහා දකිනවා. ආමෙන්. ඉතින් මම අද මේ පැත්තට නෙවෙයි ඔබ යොමු කරන්නට යන්නේ. මම නැවත එනවා ඒනොක් වෙතට. අපි ඒනොක්ගේ චරිතය ගැන බලන විට දැන් මොහු ආදම් තුලින් පාපය ගැන ඒ වගේම දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය සම්බන්ධව නැත්නම් ධර්මිෂ්ඨකම ගැන ඉගෙනගත්ත මිනිසෙක්ව සිටියා. දැන් අපිට ලොකු ප්‍රශ්නයක්නේ දැන් නැත්තම් කොහොමද මේ දෙවියන් වහන්සේ සම්බන්ධව කතාව මේගොල්ලන්ට එන්නේ? මොකද මේගොල්ලන්ට බයිබලයක් තිබුණේ නැහැ. මේගොල්ලන්ට දේව මෙහෙයක් තිබුණේ නැහැ. මේගොල්ලන්ට පූජකයෙක් හිටියේ නැහැ. නේද? දැන් මෙල්කිසෙදෙක් ගැන කතා කරනවා. නමුත් දැන් මේ අවස්ථාව වන විට මේගොල්ලන්ට එවැනි ආభాෂණයක් ගෙනලා දෙන්න හිටපු එකම කෙනා කවුද? ආදම්. වෙන කවුරුත් නැහැ. ආදම් විතරයි හිටියේ. ඔවුන්ට මේ දෙවියන් වහන්සේ ගැන කියන්නේ. මොකද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉඳලා ඒ පළපුරුද්ද තිබුණ කාටද? මං ආසයි ඔබ කට විවෘත කරනවා කාටද? ආදම්ට. දේව අභිමුඛයේ ඉඳලා දෙවියන් වහන්සේගේ හඬ අහලා ඒ අත්දැකීම තිබුණ ආදම්ට. හැබැයි ඔහුගේ වැරද ගැන ඔහු පරම්පරාවට කිව්වා. හැබැයි පරම්පරාව මොකද වුනේ? දැන් අපි ඒනොක් ගැන විශේෂයෙන් බලන විට ඔහු ආදම් වරද්දගත්තු තැනට ඔහු වැටුන්නේ නැහැ. දැන් කවුරු හරි කියන්න පුළුවන් ඉතින් ඒනොක්කොම ඇව්වේ ඉතින් දෙවියන් වහන්සේගේ මහිමෙන් නෙවෙයිනේ පාස්ටර්. ඒ ආගාව ඉතින් වැටිච්ච ශරීරයක් නේ තිබුණේ කියලා. ඔය ඒක ඇත්ත. නමුත් මම අහන්නේ ඔහු හිටපු විදිහට. දැන් ආදම්ගේ පාපයට ඒනොක් වගේ කියන්න බැහැනේ. හරිද? නමුත් දැන් ඒදන් විවනේ දෙවියන් වහන්සේ ආදම්ම මවපුවේ දිව්‍ය තේජස ඒනොක් තුල තිබුණේ නැහැ. ඒක ඇත්ත. රයිට්? ඔහු වැටුණු පරම්පරාවෙන් ආපු කෙනෙක්. හැබැයි දැන් ඒනොක්ව දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරලත් නැහැනේ. ඔබට පැහැදිලිද? එහෙනම් අර වැටුණු ස්වභාවයේ තිබුණාට මේ ඒනොක්ව දෙවියන් වහන්සේ පිළි අරගෙන තිබෙනවා. මොකද ඔහු පොළවේ පාපේ කරන්න යන්නේ නැතුව ඔහු දෙවියන් වහන්සේ සමග හැසිරීම තෝරගත්ත නිසා. ආමේන්. ඉතින් ආදම් කියන්නේ ඇති පුතේ මම දෙවියන් වහන්සේත් එක්ක හැසිරීම මේ නතර කරලා මම මේ නෝනා කියපු දෙත් අහලා මේ ඒවට එකඟ වුණානේ නේද? ඒ නිසායි මට මේ නස් පැත්තිය උනේ නේද? දැන් වයසක මනුස්සයෙක් ඉතින් කියන්නේ ඇති. එතකොට ඒනොක්ගේ හදවතට මේ බීජය ඇතුල් වුණා. මොකද්ද? මම පාපේ නෙවෙයි මම ධර්මිෂ්ඨකම තෝරගන්න ඕනේ කියලා. මෙන්න මේක තමයි ඔහුගේ තීරණය. ඉතින් මේ තීරණය තමයි ඔහු දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේ සමග හැසිරෙන්නට මම විශ්වාස කරනවා පදනම් වුණු විශේෂම කාරණාව. නැත්නම් ඒනොක් කොහොමද දෙවියන් වහන්සේ ගැන දන්නේ?
දෙවියන් වහන්සේගේ මාර්ගය ගැන දාන්න. ඒකයි මම ඔබට මේ chart එක පෙන්නුවේ. එහෙනම් ආදම් අවුරුදු 930 ජීවත් වෙනකොට පරම්පරා 8ක් බිහි වෙනවා. ඉතින් ඒ හැම පරම්පරාවටම මේ ආදම්ගෙන් දේවල් ඉගෙන ගන්නට තිබුණා. ඊට පස්සේ ආදම් සෙත් උගන්නට ඇති, සෙත් තමන්ගේ දරුවන්ට උගන්නන්න ඇති, දරුවෝ ගිහලා සීයාගෙන් අහන්න ඇති. අනේ සීයේ තාත්තා මෙහෙම කිව්වා. ඇත්තම සීයේ ඒ දඟුවිනේ මොකද උනේ සීයේ කියලා නේද? ඒ විසර අහන්න ඇති. ඉතින් මේක ලස්සන කතාවක්. ඉතින් ඇත්තට මේ හරහා අපි දකිනවා ඒනොක් දක්වා මෙතුසලාගෙන් ලාමෙක් දක්වා මේ ආදම්ගෙන් ආభాෂණය ආවා. ඒ වගේම අපි නෝගේ පරම්පරාවෙත් දකිනවා නෝමා ඒ තමන්ගේ පරම්පරාවේ කවුරුන් වෙලා හිටියා කියනවද? ධර්මිෂ්ඨෙක් වෙලා හිටියා කියනවා. ඒ නිසා දෙවියන් වහන්සේ පොළොවට ජල ගැල්ම එවන විට තේරුණාද? ඔහුගේ පවුලේ බේරගත්තා. එතකොට නෝමත් මේ ධර්මිෂ්ඨකමේ ආభాෂය තමන්ගේ ආදම්ගේ ඉඳලා පැවතෙන පරම්පරාව තුලින් ලබාගෙන ආවිල්ලා තියෙනවා. මොකද මේ බයිබලයක් මේ ලියලා තිබුණේ නැහැ නේ මේ වෙද්දි. ඉතින් ඔවුන් කොහොමද මේ දෙවියන් වහන්සේ ගැන දැනගන්නේ අර පරම්පරාවේ ආවා වූ ආభాෂණය කරන කොටගෙන. දැන් ඔය අපේ පරම්පරාව තුල තියෙන මේ සමහර පාරම්පරික වෙදකම් කියලා. ඒව සමහර වෙලාවට ඒ සීයලා තමන්ගේ දරුවන්ට උගන්වලා ඒ දරු පරම්පරාවෙන් ඊගාව පරම්පරාවට එනවා වෙදකම් උගන්වනවා. අන්න ඒ වගේ ඇදහිල්ලේ ආభాෂණයක් ආදම්ගේ ඉඳලා මේ පරම්පරාවට ඇවිල්ලා තිබෙනවා. රයිට්. දැන් අපි යමු ඊගාව කොටසට. මේ chart එක ඔබට පස්සේ ආපහු YouTube එක හරහා බලා ගන්න පුළුවන්. ඒක ඔබන ඔබට ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔබට ඒක ෆොටෝ එකක් හැටියට අරගෙන ඔබට ඒක පුළුවන් පාවිච්චි කරන්න. දැන් මේ ආදම් ඒදන් නුවනේ දෙවියන් වහන්සේ සමග පැවතු සම්බන්ධතාවය තමන්ගේ දරු පරම්පරාවට ඇතුල් කරා. ඒ නිසා ඒනොක් ආදම්ගෙන් ආభాෂණය ලබාගෙන ඔහු දෙවියන් වහන්සේ වෙතට තමන්ගේ ජීවිතය කැප කරනවා. ඉතින් අපි දකිනවා මේ පරම්පරාවේ ගැන කතා කරද්දී මේ ඒනොක් ගැන විතරයි ලියලා තියෙන්නේ ඔහු දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා කියලා. ඉතින් ඊට කලින් තව ඉන්නවනේ කට්ටිය. පරම්පරා 7ක්, පරම්පරා 5ක් විතර. එතකොට මේ සෙත් ගැන, ඒනොස් ගැන, කේනාන් ගැන, මහලෙල් ගැන, යරෙත් ගැන, දැන් ඒනොක්ගේ තාත්තවන යරෙත් ගැනවත් ලියලා නැහැ. දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා කියලා. මොකද ඒගොල්ලන්ගෙන් බිහි වුණු ඉතුරු දරුවෝ තමයි පොළොවේ අධර්මිෂ්ඨකමෙන් ජීවත් වෙන්නට පටන් අරගත්තේ. අපි දන්නවනේ නෝවාගේ කාලේ එනකොට භයානක අධර්මිෂ්ඨකම් පොළොවේ තිබ්බා කියලා. කොහෙන්ද ඒ දරු පරම්පරාව ගියේ? මෙතනින්ම තමයි. වෙන කොහෙන්වත් නෙමෙයි. රයිට්. හැබැයි අර දේවචනයක ස්ථානයක තියෙනවා මේ ජීවනය සහ මරණය වා ඉස්සරහ තියලා තියෙනවා. ඉතින් ඔයාට කැමති දෙයක් තෝරගන්න පුළුවන්. ඒ නිදහස තියෙනවා. ඉතින් ඒ දන් වෙන්නේ තිබ්බේ නිදහස මිනිස්සුන්ගේ පරම්පරාවේ අද වෙනකනුත් තියෙනවා. දැන් ඔයාට කැමති නම් දේව වචනේ තෝරගෙන දෙවියන් වහන්සේට ඉඩ දීලා දෙවියන් වහන්සේගේ මාර්ගය යන්නත් පුළුවන්. ඔයාට කැමති නම් දෙවියන් වහන්සේව අත්හැරදමලා පව් කරන්නත් පුළුවන්. කවදාවත් ඇවිල්ලා උන්වහන්සේ ඔයාට බලහත්කාරකම් කරන්නේ නැහැ. ඒක ඒ දන් වෙන්නේ ඉඳලා ආපු උන්වහන්සේගේ ක්වොලිටි එක. උන්වහන්සේගේ තත්ත්වය නැසේ බලහත්කාරකම් කරන්න. හැබැයි ශුද්ධාත්මයන් වහන්සේ අද ඉන්න හින්දා ශුද්ධාත්මයන් වහන්සේ ඊටාම සිහින් හඬකින් අර එලියාට මේ අර කඳු මුදුනේදී කතා කළා වගේ ශුද්ධාත්මයන් වහන්සේ එක්ක දේශනාවක් තුලින් එහෙම නැත්නම් බයිබලයේ කියවන විට නැත්නම් කොම හරි මාර්ගයකින් ඔබට ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා. යහපත ගැන කතා කරනවා. හැබැයි මිනිස්සු හිත දැඩි කරගෙන දෙවියන් වහන්සේට විරුද්ධ මාර්ගවල හැසිරෙනවා. ඉතින් ඒකේ කෙලවර ඔයා භුක්ති විඳින්න වෙනවා. මොකද දෙවියන් වහන්සේ වෙල මිනිස්සුන්ට බලහත්කාරකම් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ මඟ පෙන්නනවා. හැබැයි මිනිස්යාට තමයි තීරණ ගන්න අයිතිය පොළවේ තියෙන්නේ. දැන් ඔබ ගැලවීම ලබන්නත් බෑ. ඔබ මේ තීරණයක් ගත්තේ නැත්නම් දෙවියන් වහන්සේ ඔබ බලහත්කාරයෙන් ගැලවීමටවත් ගෙනල්ලා නැති බව මතක තියාගන්න. ඔයා තීරණයක් අරගත්තා නම් මම දෙයියෝ අදහන්නේ නැහැ කියලා දෙයියෝ ආව ගලවන්නේ නැහැ. ඔයාගේ තීරණය තමයි අද ඔයාව ගැලවීමට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා පොළවේ තීරණ ගැනීමේ අයිතිය තියෙන මිනිස්යාට යහපතට වෙන්න පුළුවන්, අයහපතට වෙන්න පුළුවන්. හැබැයි තීරණ ගැනීමේ අයිතිය ඔයාට තියෙන්නේ. අපි දන්නා එලිමෙලෙක් කියන මිනිසයා ගත්ත තීරණය මුළු පවුලට විනාශයක් ගේනා වූ තීරණයක් බවට පත් වුණා. ඒ වගේ තීරණ ගැනීමේ අයිතිය ඔබට තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ යහපත අයහපත දෙක ඔබට පෙන්නනවා. දැන් මේ කාලේ මේ සෙත්ගේ, ඒනොස්ගේ, කේනාන්ගේ, මහලෙල්ගේ, යරත්ගේ, ඒනොක්ගේ, මෙතුසලගේ මේගොල්ලන්ගේ තව දරුවෝ හිටියා. දැන් මේ කියන ඔහු පුත්‍රයද දුවරුද මේ උපන්නෝ යහුට කියලා. ඒතර ඒගොල්ලෝ ගැන ලියෙන්නේ නැහැ. එතකොට මේ කට්ටිය එනම ඉස්සරහට. ඒගොල්ලන්ගෙන් පරම්පරා හැදි එනවා. හැබැයි නෝවාගේ කාලෙට එද්දී නෝවා හැර මේ පරම්පරාවලින් ආවා වූ සීලම මිනිසුන් අධර්මිෂ්ඨකම් කර බව දේ වචනේ කියනවා.
උත්පත්ති 6ේදී දෙවියන් වහන්සේ බලලා කියනවා මිනිස්සුන්ගේ නපුරුකම පොළවේ වැඩි වුණා. ඉතින් කොහෙන්ද මේ මිනිස්සු ටික ආවේ? මේ බයිබලයේ ලියවිලා තියෙන මේ නායකයන්ගෙන් පැවතගෙන එන પરම්පරාව. නැත්තම් වෙන ආදම් කෙනෙක් දෙවියන් වහන්සේ මවලා නපුරු પરම්පරාවක් ඇති උනේ නැහැ. එහෙනම් අපි මෙතන දකිනවා මේ ආදම්ගේ පණිවිඩය ඇසුවේ ඊටම සුළු පිරිසක් කියලා. මේක ඔබ තේරුම් ගන්න. නැත්තම් පොළවට ඊටු මිනිස්සු ටික අහසින් වැටුන්නේ නැහනේ. පිටසක් වල ජීවින් ටිකක් ඇවිල්ලා මිනිසුන් නැහනේ. මේ සෙත්ගෙන් ඊගාවට පටන් ගත්ත මිනිසුන්ගෙන් තමයි ඊටු මිනිස් පරපුර ඇතුනේ. අපි උත්පත්ති 6 බලන විට ඔබට පැහැදිලි වෙයි මේ උත්පත්ති 6 කියන භූමිය මත පිට මිනිසයන් වැඩි වෙන්න පටන් අරගෙන ඔවුන්ට දූවරු පුත්‍රයෝ උපන්න කියලා තියෙනවා. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යනකොට දේවචනේ කියනවා මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළවේ වැඩි වුණා. උත්පත්ති 6:5 කියනවා මනුෂ්‍යයන්ගේ දුෂ්ටකම පොළවේ මහත් බවදෝගේ සිත්වල කල්පනාවල කවර අරමුණක් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන් වහන්සේ දුටුවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ මිනිසුන්ගේ සිත බලනවා. කී දෙනෙක් කමෙන්ට් කියන්න යනවා. ඔයාගේ හිත දකින්නවා. මේ උදෑසන ඔයා හිතන දේවල් උන්වහන්සේ දන්නවා. ඔයාගේ නපුරු සිතක්ද තියෙන්නේ? ඔයාට යහපත් සිතක්ද තියෙන්නේ? නේද? ඔයා හොඳ වැඩ කරන සිතක් වාට තියෙනවද නරක වැඩ කරන සිතක් තියෙනවද දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. දැන් ගොඩක් මිනිස්සු මේ නපුරු වැඩ කරලා Tamanට නපුරක් වෙනකොට අනිත් අය Taman ගැන යහපත හිතන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් දේවජනේ කියන ඔයා වපුරන දේ තමයි කපා ගන්නට වෙන්නේ කියලාත්. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවනේ. හරිද? ඒ නිසා ඔයා වපුරුවොත් ඒකේ අස්යන්න ඔයාට ලැබෙනවමයි. ඉතින් මිනිස්සුන්ගේ සිත දුෂ්ටව තිබ්බලු උත්පත්ති 6ට එද්දී. උත්පත්ති 5 අපිට ලස්සනට කතා කරනවා මිනිස්යන් සෙට් එකක් සම්බන්ධව ආදම්ගේ પરම්පරාව. එතකොට මේ දුෂ්ට මිනිස්සු પરම්පරාවක් කොහෙන්ද ආවේ? වෙන ලෝකෙකින් අඟහරු ලෝකෙන් ආවද නැහැ. එතකොට මේ අයගේ දරුවෝ මෙයාගේ දරුවෝ එක්කෙනෙක් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම අනුව යද්දී තවත් දරුවෝ සෙට් එකක් අධර්මිෂ්ඨකමට ගියා. මේ තමයි ප්‍රශ්නේ. දැන් අදත් දෙවියන් වහන්සේ ඒ නිදහස ඔබට මට දීලා තියෙනවා. ඔබට පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න. ඔබට පුළුවන් ඒක අතහැරලා ගිහිල්ලා පව් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරු අහන්න පුළුවන් ප්‍රශ්නයක් නැද්ද පාස්ටර්? ප්‍රශ්නයක් නැහැ. ආට පව් කරන්න ඕනද? පව් කරන්න. ඒක වාගේ තීරණයක්. අපි දකිනවා මුල් પરම්පරාවේ එහෙම වෙලා තියෙනවා. ඒනොක් තීරණයක් අර ගන්නවා ආදම්ගෙන් අහලා මම පව් කරන්නේ මම ධර්මිෂ්ඨකම අනුව යනවා කියලා. හැබැයි ඔවුන්ගේ පුත්‍රයෝ පව් කරලා තියෙනවා. මොකද අපි නෝවාගේ කතාවට එනකොට දකිනවා ඒනොක්ගේ දරුවොත් පව් කරලා ඇති. මොකද ඒ වෙද්දි ඉපදිලා හිටපු කිසිවෙක් ධර්මිෂ්ඨව හිටියේ නෑ. නෝවා පමණයි ධර්මිෂ්ඨව හිටියේ. ආමෙන්. එතකොට මේ දරු પરම්පරාවක් දෙවියන් වහන්සේට විරුද්ධ වැඩ කරලා තියෙනවා. ඒ නිසා මෙහිදී දෙවියන් වහන්සේත් එක්ක ඔයා හැසිරෙනවද? දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවද? දේව වචනේ අනුව යනවද? දේව වචනේ කඩ කරනවද? බොරු කරනවද? හොර කරනවද? මේ සියලු තීරණ ගැනීමේ අයිතිය ඔබ සතු බව මතක තියාගන්න. ඒත් එක්කම ඔබ ගන්න තීරණය තමයි ඔබ අනාගතේ භුක්ති විඳින්න යන්නේ කියන එකත් මතක තියාගන්න. ඒක වළක්වන්න බෑ. ඒකයි ප්‍රශ්නය. හරි අපි ගමන් කරමු තව පොඩ්ඩක් ඇතුළට. ඒ නිසා අපි දකිනවා මේ මහලු ආදම්ගෙන් අවවාද ලැබූ ඒනොක් දෙවියන් වහන්සේට අකීකරු වෙන්නේ නැතුව දෙවියන් වහන්සේට කීකරු වෙලා උන්වහන්සේත් එක්ක හැසිරෙන්නට තීරණයක් කරගන්නවා. දැන් මෙහිදී ලොකු සමච්චලයකට පත් වෙන්න ඇති. අපි දන්නවා නෝවා නැව හදන වෙලාවේ මේ පොළවේ අනිත් මිනිස්සු මේ සෑහෙන්න නෝවට දොස් පැවරූ බව අපි අහලා තියෙන කතාවක්. ඔව් නින්දා අපහාස මොකද මුහුදක් පේන තෙක් මානෙක නැති තැනක ගොඩ බිමේ නැවක් හදන විට අවුරුදු ගාණක් මේ ලොකු තර්ජනයකට නින්දාවකට අපහාසයකට පත් වුණා. ඉතින් හිටි ගමන් වැස්ස එන්න ගත්තා. මොකද ඒ වෙද්දි පොළවට වැහැලා තිබුණ නැහැ. නමුත් ඔවුන් නොදැක්ක දෙයක් ගැන දෙවියන් වහන්සේ ඒ දේ කරන බව ඇදහිල්ලෙන් හිතලා නැව හැදුවා. ආමේන්. ඒ කියන්නේ බලගත්තු කීකරුකම. අපිට ගොඩක් දේවල් පොඩ්ඩක් හරි දැක්කොත් නේ අපි වැඩ කරන්න ගන්නෙ. හැබැයි නෝවා පුදුම ඇදහිල්ලකින් වැඩ කරා දෙවියන් වහන්සේගේ වචනයේ මත විශ්වාසය තබලා. ඔවුන් නැවක් හදන්න ගත්තා.
අවුරුදු ගාන තමන්ගේ පවුලයත් එක්ක වෙන කිසි වැඩක් කළේ නැහැ. කණ්ඩ බොණ්ඩ ටිකක් වගා කරගත්තා නැව හැදුවා. ඉතින් මුළු ජීවිත කාලෙම වෙනුවෙන් කැප කරා. ඉතින් ඔබ තේරුම් අරගන්න දෙවියන් වහන්සේගේ හඬට මිනිසුන්ගේ කීකරුකම දැවැන්තයි. ආමේන්. දැන් අද මේ මිනිසුට අවවාදයක් අනුශාසනාවක් දුන්නාම යන්න ඇරලා අනේ යනවා පාස්ටර් යන්න ආවා මෙතන බණ කියන්න කියලා කියන යුගයක හරිද මේ මිනිස්සු දිහා බලපුවාම වෙන කිසිවක් නැහැ. ඔක්කොම පැත්තකට දැම්ම කණ්ඩ බොණ්ඩ කෑම බීම ටිකක් එළවලු ටිකක් පොඩ්ඩක් හදාගෙන නැව හැදුවා. ඒ කියන්නේ අර දෙවියන් වහන්සේගේ පණිවිඩයට ජීවිතේම කැප කළා. ඔහුගේ තරුණ කාලේද මැදිවියේද හැම කාලෙම මේ මිනිසයා දෙවියන් වහන්සේ උදෙසා කැප කරනවා. මයි දෙවියන් වහන්සේගෙන් පණිවිඩයක් ආවා. මම අහන්න කැමතියි. අද වර්තමානය මේ දෙවියන් වහන්සේගේ පණිවිඩයට මේ දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔයාගේ කැපවීම මොන වගේද කියලා. අද මිනිසුන්ට දෙවියන් වහන්සේ වෙනුවෙන් පීඩාවක් වේදනාවක් පොඩි දෙයක්වත් උසුල ගන්න බැරි කාලයක්. මිනිස්සු කැමති නැහැ. මම දන්නේ නැහැ ඔබේ හදවතේ දෙවියන් වහන්සේට මොන වගේ ආදරයක්ද තියෙන්නේ කියලා. හැබැයි මේ මිනිස්සු ජීවිත කාලෙම අවුරුදු ගණන් ඒ පණිවිඩේ දැකලා නැති පණිවිඩයක් ඇදහිල්ලෙන් විශ්වාස කරලා වැඩ කරනවා. නිന്ദා අපහාස පිරිලා. මම අර ද බයිබල් කියන ෆිල්ම් එක බලද්දි මට ඒක මතක් වෙනවා. මේ අර මිනි ඇටකටුව හරමෙන් මාල එල්ලගෙන මේ අර මොනවාද මුහුදු බෙල්ලන්ගෙන් එම්ම මාල හදාගෙන පච්ච කොටාගෙන සෙට් එකක් ඇවිල්ලා මුද්‍රික වාහනේ ඇවිල්ලා මත් වෙලා නෝවට සවුත්තු දානවා. අඩෝ නෝවා උඹ මොකද්ද මේ කරන්නේ? හරිද? ඔබ ද බයිබල් බලන්න. ඔබට අන්තර්ජාලයෙන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නම් මේ ඔබට බලන්න පුළුවන් ද බයිබල් ලස්සන චිත්‍රපටියක්. මේ මුල් කාලේ ඔක්කොම ලස්සනට හදලා තියෙනවා ඒ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා. නෝවට හොඳට බයිනවා කට්ටිය එකතු වෙලා. ඉතින් ඒ වෙද්දි ආඥා කරන නැව හදලා ඉවරලා සතියක් වතු මේ වැස්ස නැහැ. මහරාවුල. හැබැයි මෙයා ඇදහිල්ලෙම ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්කම ජීවත් වෙනවා. අවසාන උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරනවා. ආමේන්. මොකද පොරොන්දු දුන්නා වූ තැනන් වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේව ඉෂ්ට කරනවා. අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ පොරොන්දු වලට අපි විශ්වාසවන්තව ඉන්න එකයි. දෙවියන් වහන්සේගේ වෙනස් වීමක්වත් හැරීමේ ඡායාවක්වත් උන්වහන්සේ ගාව නැහැ. උන්වහන්සේ කීවනම් කරනවා. හැමෝම කියන්නේ දෙවියන් වහන්සේ කීවනම් අනිවාර්යෙන් කරනවා. ආමේන්. ඒක දෙවියන් වහන්සේ උන්වහන්සේගේ තත්ත්වෙන් උන්වහන්සේ පල්ලෙහාට එන්න කැමති නැහැ. හරිද? දෙවියන් අපිනේ කියලා කරගන්න බැරි වෙන්නේ. හරිද? අපි එහෙමයි. හැබැයි දෙවියන් වහන්සේ යාගේ ක්වොලිටි එක අඩු කරන්නේ නැහැ. උන්වහන්සේ කීවනම් කරන උන්වහන්සේ නිකන් අර 2.50ට වැඩෙන්න කැමති නැහැ. සමා වෙනවා මම මේ වචන පාවිච්චි කරනවා. අපේ වචන ඒවනේ නේද? දෙවියන් වහන්සේ එයාගේ தත්ත්වය රැක ගන්න කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ කීවනම් කරනවා. ආමෙන්. වැස්ස එවනවා කිව්වා නේද? හදන්න කිව්වා. පොඩක් ප්‍රමාදයක් වුණා. උන්වහන්සේ බැලුවා මේ වාතාවරණය. හැබැයි ලස්සනට වැඩ කරා උන්වහන්සේ. එතකොට එක මිනිහෙක් දෙවියන් වහන්සේගේ හඬට ජීවිතේම කැපකරනද මෙහෙම හිතන්න. ඒ මිනිස්යාගේ ඇතුළාන්තරයට ඒ බීජය, ඒ දේව වචනය, ඒ බීජය කොච්චර ඇතුල් වෙලා පැලවෙන්න ඕනද? ගහක් හටගෙන පළ දරන්න පොළවට බීජයක් දාපුවාම ඒ බීජය කොච්චර පොළවේ අර පස්වලට ඇතුළට ගිහිල්ලා මුළු පොළව අල්ලගෙන පොළවේ තියෙන සාරය අරගෙන ගහ වර්ධනය කරලා ඒ කරන කොටගෙන ඒකේ පළ දරන්න සලස්වනවා වගේ. නෝවගේ ඇතුලේ දෙවියන් වහන්සේගේ බීජය ලස්සනට වැටිලා තිබුණා. කී දෙනෙක් ආමේන් කියන්න යනවද? නැත්නම් මෙච්චර කාලයක් ඔහු විශ්වාසවන්තව වැඩ කරන්නේ නැහැ. නැවක් හදනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. එතකොට බලන්න මේ පරම්පරාව තුල මේ ඒනොක්ගෙන් නැත්නම් මේ පරම්පරාවෙන් පැමිණියා වූ ආభాෂණයත් එක්ක මේ වචනය හරිද කොච්චර මේ පරම්පරාවට දාලා තියෙනවද? මම හිතන්නේ ආදම් ඔහු දෙවියන් වහන්සේට ඔහුගේ අතින් සිදු වුණා වූ මේ අකීකරුකමට නිකන් මේ සාධාරණයක් ඉෂ්ට කරන්න වගේ දැන් මේ මගේ වචන ටිකක් මම කියන්නේ හරිද? මේ දැනන හැඟෙන දේවල් ටික. ඒ කියන්නේ අනේ මගේ අතින් මේ මැවුම්කාර දෙයියන්ට මගේ අතින් මෙහෙම වුණා නේ කියලා. ඒක නිකන් පශ්චාත්තාපයක් පෙන්눔 කරනවා වගේ ඔහු ඊට පහසු පරම්පරාවට බීජයක් වපුරලා තියෙනවා ධර්මිෂ්ඨකමේ බීජයක්. ආමේන්. ආදම් එතනදී වරඳ ගන්න ඇති. හැබැයි පස්සේ තේරෙන මිනිසුන්ට වැරදි කරනකොට දඩෝරියන් ගාලා එකපාරට තේරෙන්නේ නැහැ මේ නේද? මොකක්ද කරන්න කියලා.
පාඩුවේ අහගෙන ඉන්නවා නිකන් මොනවත් උනේ නැහැ වගේ. නේද? දැන් අපේ සිංහල කතාවක් තියෙනවා කුඹලා මාළු කනකොට මාර රායිලු. නේද? පූසා ගැන කියනවා නේද? පූසා කුඹලාව මාළු මම නම් දැකලා නැහැ. හැබැයි අපේ ග්‍රාමීය කතාවක් තියෙනවා කුඹලා මාළු කනකොට පූසට මාර ජොලිලු. හැබැයි කාලා ඉවර වුණාමලු ඌට අවුල. මොකද්ද වෙන්නේ ඒක? කටුව එනවද? හරිද? අපේ සාමාන්‍යයෙන් සිංහල ජනප්‍රවාදයක් තියෙනවා මේ මිනිස්සු කතා කරන සමාජයේ කුඹලා නේ කුඹලාව නේද? කෙලවල් නෙමෙයි. කුඹලා මාළු කෑවනම් විඳවාපන් බලලෝ කියලා. පස්සේ තමයි තේරෙන්නේ අපරාධේ කුඹලා කෑවේ මේ කෙලවල් එක්ක සෙට් උන්නේ නැහැ නේ කියලා. ඒ වගේ ආදම් ඒදන් වෙනේ වැටුණානේ පැන්නුවානේ. ඔබ හිතනවාද ඊට පස්සේ මිනිහා වාෂ්ප වුණා කියලා? නැහැ. මිනිහා ජීවත් වුණා අවුරුදු 934ක්. 930ක්. ਉਹ වාෂ්ප වුණේ නැහැ. එතකොට මේ මිනිහයාට ඒදන් වෙනෙන් එළියට පැන්නුවාට පස්සේ හිතෙන්නද අයියෝ මම මොකද්ද කරගත්තේ? නේද? මිනිස්සු පව් කරන ගමන් ඔච්චර මොන තේරෙන්නේ නැහැ. හැබැයි ඒක කරාට පස්සේ ඒකට පස්සේ දැනෙන ඒ කාලකන්නිකම ඒ වියලි භාවය ඒ කලකිරීම ඊට වඩා හොඳයි මිනිස්සු මැරලා කියන්නේ. සමා වෙන්න එහෙම කියනවාට. ඇයි දන්නවද? ඊට පස්සේ විඳවනවා මිනිස්සු. අර ඒකට හොඳම උදාහරණය තමයි කුඹලා මාළු කෑවනම් විඳවපන් කියන එක. ඇයි දන්නවද? මාර පශ්චාත්තාවයක් එන්නේ. ඒ පශ්චාත්තාවය යම් විදිහකට ඒ කියන්නේ එයාගෙන් දෙවියන් වහන්සේගේ අරමුණ ඉටු නොවුන නිසා එමිනියා වැටුණා. නමුත් ඊට පස්සේ යම් විදිහකට ආදාම් මං හිතන්නේ දෙවියන් වහන්සේක පිළිගත්තද නැද්ද දන්නේ නැහැ. හැබැයි මේ තමන්ගේ පරම්පරාවට මට වැරදුනා උඹලවත් වරද්ද ගන්න එපා කියලා ඇති. ආමේන්. නේද? දැන් එහෙමනේ සමහර අය කියනවනේ. සමහර ප්‍රශ්න ඇවිල්ලා ඒගොල්ලෝ වැටුනහම ඒගොල්ලෝ ඊගාවායට හරි කියනවා මට වැරදුනා. දැන් අපි කියමුකෝ දෙමාපියෝ ඉගෙන ගන්න නැහැ කියලා ඉච්චර. දැන් අපේ සමාජයේ බහුල දෙයක් මම කියන්නද? නේද? දැන් ගොඩාක් අය තමන් ඉගෙන ගන්න නැහැ. හැබැයි තමන් මේ කසාද වැදලා දරුවන් බිහි කළාට පස්සේ මාර ට්‍රයි එකක් දෙනවා දරුවන්ට උගන්වන්න. ඉතින් දරුවෝ ඉගෙන ගන්න නැතුව ආහාරයෙන් ඉද්දෙනකොට අම්මලා තාත්තලා මොකද දරුවන්ට කියන්නේ? පුතේ අපිට ඉගෙන ගන්න බැරි වුණා. අපි ඉස්කෝලේ කට්ටි පැන්නා. අපි මේ අම්මලා තාත්තලාගේ සල්ලි විනාශ කළා. ඒ නිසා ඕගොල්ලෝ ඒක කරන්න එපා. අද තාත්තා විඳින දුක් පේනවනේ. ඒ නිසා ඕගොල්ලෝ ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් තමයි ඔයාලට අනාගතයක් තියෙන්නේ කියලා ඔය අධ්‍යාපනය හරියට ලබන්න බැරි වුණු අම්මලා තාත්තලා දරුවන්ට කියනවා. ඕන තරම් කියලා ඇති ඔබත් කියලා ඇති. රයිට්? මමත් කියලා තියෙනවා. රයිට්? මාත් මේ වැඩක් කරගත්තානේ. එක්සෑම් ප්‍රශ්නයක් දාගත්තානේ. ඉතින් මගේ අධ්‍යාපනයත් කඩාගෙන වැටුණා. අපි නිතරම කියනවා අපේ දරුවන්ට ඔයගොල්ලෝ අපි වගේ අධ්‍යාපනය නැති කරගන්න එපා. හොඳට ඉගෙන ගන්න. දැන් චූටි ළමයින්ට ඔය තේරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් O level වයසට වගේ එන විට ගොඩක් දෙමාපියෝ අවවාද දෙනවා. ඒ කියන්නේ Tamanට වැරදුනා Taman කැමති නැහැ ඊගාව පරම්පරාවට වරදිනවට. එහෙම නේද? ඉතින් මං හිතනවා ආදම් අපිට එහෙම හිතනවා නම් ආදම්ට හිතලා නැද්ද? අනිවාර්යෙන් හිතලා ඇති. ඉතින් ඔහු Tamanගේ පරම්පරාවට ධර්මිෂ්ඨකම ගැන කියලා ඇති. ඉතින් නමුත් මේ දේ අල්ලගත්තේ ඊටම ස්වල්පයි. ඊටම ස්වල්පයි. අනිත් අය අපි දන්නා නොවගේ කාලෙදී දුෂ්ටයෝ හිටියේ පොළවේ. හැබැයි කීප දෙනෙක් අල්ලගත්තා. ඉතින් ඒකෙන් එක්කෙනෙක් ගැන තමයි අද දවසේ අපේ කතාව. ඒ තමයි ඒනොක්ගේ චරිතය. ඉතින් මොහුට මේ මහලු ආදම්ගෙන් වැටුණා වූ බීජයක් ඔහුගේ ඇතුලේ පළ දරලා තියෙනවා පොඩි කාලේ ඉඳලම. කියන්නේ මිනිස්සෙගේ ජීවිතේ පොඩි කාලේ ආభాෂණයක් ඇති වුණාම ඒවා ලොකු වුණාම අයින් කරන්න බෑ. ඒ නිසා ධර්මිෂ්ඨකමේ ආభాෂණයක් වැටුණාම ඒ ධර්මිෂ්ඨකම තුළ ඔහු ඉදිරියට යනවා. ඒකයි මම හිත හිතෝපදේශක කියනවා මේ දරුවෙක් කුඩා කාල පටන් ඒ ධර්මිෂ්ඨකමේ මාර්ගයේ පුහුණු කරන්න. එතකොට වයස්ගත වුණත් ඔහු එකෙන් අහක් වෙලා යන්නේ නැහැ. ඒ නිසා ඒනොක් වෙතට ආදම්ගේ ධර්මිෂ්ඨකමේ බීජයක් වැටලා තියෙනවා. කවුරු මොනවා කිව්වත් ඒක වෙලා තියෙනවා. ඒ බීජය ඔහු තුළ පළ දැරුවා. මොකද ඔහුට යන වෙන්න සන්ඩේ ස්කූල් ඔහුට තිබුණේ නැහැ. රයිට්? Zoom එකෙන් සන්ඩේ ස්කූල් කරේ නැහැ. ඒනොක් පොඩි කාලේ. එතකොට මේ පරම්පරාවෙන් ආවා වූ ධර්මිෂ්ඨකමේ බීජය ඔහු තුල පැලවුණා. අන්න ඒක තමයි දෙවියන් වහන්සේත් එක්ක වාසය කරන්න. එහෙම නැත්නම් දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න මෙයාට මූලික පදනමක් වෙලා තිබෙන්නේ. අපි බලමු යාකොබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය. යාකොබ් 4:8 බලන විට යාකොබ්තුමා කියනවා ඔබ ධර්මිෂ්ඨකමේ වචනේ ලැබුවට මදි. ඔබ දෙවියන් වහන්සේ අදාහගත්තට මදි. ඔබ දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ වෙතට ලං වුණේ නැත්නම්
උන්වහන්සේ ඔබට ලං වෙන්නේ නැහැ කියලා. අපි අහමු දේ වචනය. යාකෝබ් 4:8. දෙවියන් වහන්සේට ලං වෙන්න. එවිට උන්වහන්සේ නුඹලාට ලං වෙනසේක. පෞකාරේනි නුඹලාගේ අත් පවිත්‍ර කරගන්න. දෙසිත ඇත්තෙනි නුඹලාගේ සිත් පිරිසිදු කරගන්න. ලස්සන වචනයක්. දෙවියන් වහන්සේට ලං වෙන්න. එහෙනම් දෙවියන් වහන්සේට ලං වෙන්න තියෙන බාධාවල් දෙකක් හැටියට යාකෝබ් මේ වචනේදී කියනවා. එකක් පෞකාරකම නැත්නම් පව් කිරීම, අනිත් එක තමයි දෙසිත ඇත්ත. මෙතනත් කියන යාකෝබ් පළවෙනි පරිච්ඡේදෙත් මම හිතන්නේ 6 වෙනි වචනෙන් විතර කියනවා මේ දෙසිත ඇත්ත අස්තිරයි. යාකෝබ් ගොඩක් වෙලාවට මේ දෙසිත ගැන තමන්ගේ යවුම් පත්‍රයේ කතා කරනවා. ඔය කියනවා මුහුදේ රළ වගේ අස්තිරයි දෙසිත ඇත්ත ඔහු දෙවියන් වහන්සේගෙන් යමක් ලැබේ කියලා හිතන්නවත් එපා කියලා කියනවා. යාකෝබ් 1:6-8 විතර මම හිතන්නේ කියනවා දෙසිත ඇත්තන් ගැන. ඊට පස්සේ නැවත මෙතනදිත් කියනවා මේ 4:8ත් කියනවා මේ ඔබ දෙවියන් වහන්සේට ලං වෙන්න අදහසක් තියෙනවා නම් ඔබ පව් කරන එක නතර කරන්න ඕනේ. දෙවෙනි කාරණාව ඔබට දෙසිතක් තියෙන්න බෑ. ඒ කියන්නේ ධර්මිෂ්ඨකම ගැන හිතනවා වෙලාවකට පව් පාපේ ගැන හිතනවා. වෙලාවකට ධර්මිෂ්ඨ මාර්ගය ගැන මාර ජොලිය වෙලාවකට මේ පව් ගැන හිතා ඒ මනෝලෝකෙ හැසිරෙනවා. ඔබට ලෝක දෙකක ඉන්න බෑ. යේසුස් වහන්සේක අවුරුදු දෙකක යන්න බෑ. ස්වාමීරුන් දෙදෙනෙකුට ඔබට මෙහෙ කරන්න බෑ. ඔබ එක්කෙනෙකුට ප්‍රේම වෙලා එක්කෙනෙකුට වෛර වෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් අවුරුදු දෙකක යන්නත් බෑ. එක්ක ඔරුකට වැටෙනවා නැත්නම් මහමුදුට වැටෙයි. හරිද? ඉතින් ඒ නිසා මෙතනත් කතා කරනවා දෙසිතක් එක්ක ඔබට ඇදහිල්ලේ ගමන යන්න බෑ. දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙනවා නම් ඔබට එක සිතක් ඕනේ. අපි ඒනොක්ගේ ආදර්ශය අරගෙන දැන් මෙතන ඉඳලා මම ඔබට උගන්වන්නට යනවා. අපි කතා කරන්නට යනවා මේ වත්මන් කිතුණුවන් දෙවියන් වහන්සේත් එක්ක කොහොමද හැසිරෙන්නේ කියලා දැන් මම මෙතන ඉඳලා උගන්වන්නට යනවා. අපි එනෝගේ චරිතය ටිකක් අධ්‍යයනය කරලා තවත් අපි ඉස්සරහට පොඩි තැන්වල බලන්න යනවා. එතකොට යාකෝබ් මේ ගැන කතා කරන විට අපි දෙවියන් වහන්සේ සමග හැසිරෙන්න නම් අංක 1 පව් අතාරින්න ඕන. අද ගොඩක් වෙලාවට මිනිස්සුන්ට ඇදහිල්ලේ ගමනට තියෙන ප්‍රධාන බාධකයක් පාපය. හරිද? ඒක විවිධ විදිහට එනවා, මනසට එනවා, සිතට එනවා, ඊට පස්සේ සිතයි මනසයි එකට එකතු වෙලා ශරීරයේ ක්‍රියාත්මක කරනවා නේද? ඒ වගේ මේ මිනිස්සුන්ට පව් අත්හරින්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක මාංශයේ තෘෂ්ණාවල් වෙන්න පුළුවන්. රයිට්? එක දේවල් මුදල් සම්බන්ධව, මාංශයේ තෘෂ්ණාවල් සම්බන්ධව, තමන්ගේ මුඛය සම්බන්ධව, වචන සම්බන්ධව, ක්‍රියාවල් සම්බන්ධව, රයිට්? හැසිරීම සම්බන්ධව තමන් වැටුණා වූ තැන් වලින් මිනිස්සු එළියට එන්න කැමති නැහැ. දැන් මේ කාලේ ගොඩක් සමහර මේ අන්තර්ජාලයත් එක්ක මිනිස්සු පව් කරනවා. ඉතින් මේ වගේ දේවල් අතාරින්න කැමති නැහැ. ඔවුන් තනි වුණාම නිරායාසයෙන්ම තමන්ගේ මනසට තෘප්තියක් ගෙන දේවල් එක්ක ඔවුන් ලං වෙනවා, සම්බන්ධ වෙනවා. හැබැයි සමාජයත් එක්ක ඉන්නකොට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි තනි වුණ වෙලාවට ඔහුගේ මනසට ඒ ආශාවල් හැඟීම් වලින් මනස පිරෙනවා. ඉතින් එවැනි ඔබ පාපයත් එක්ක ජීවත් වෙනවා නම් ඔබට දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්නට බැරි වෙනවා. ඒතර ඒනොක් අවුරුදු 300ක් මම ඒක කිව්වේ. මේ නිකන් පැයක් දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න බැරි මිනිසු සදාකාලිකව කොහොමද දෙවියන් වහන්සේත් එක්ක ඉන්න යන්නේ කියලා හිතද්දී ඒක නිකන් හීනයක් වගේ. නිකන් දේව අභිමුඛයේ පැයක් යාඥා කරන දෙවියන් වහන්සේත් එක්ක කියලා ඒ මනුස්සයාට ඒක කරගන්න බැරි නම් එතකොට නිදිමත එනවා නම්, කලන්ත එනවා නම්, ඇදගෙන වැටෙනවා නම්, නිකන් එක විකාර හිතෙනවා නම්, නිින්ද යනවා නම් එක පැයක් ඉන්න බැරි නම් උන්වහන්සේ ගෝලයන්ට කිව්වා උඹලා එක පැයක් මත් එක්ක අවදි වෙලා යාඥා කරන්න බැරිද කියලා. උන්වහන්සේගේ අවමේ තමයි පැය. බයිබලයේ කියන එක පැයක් ඉන්න බැරිද වාට මාත් එක්ක. වාට මාත් සමග හැසිරෙන්න බැරිද එක පැයක්. එහෙමනම් සදාකාලික රාජ්‍යයේ කොහොමද උන්වහන්සේත් එක්ක ඉන්න යන්නේ? එහෙනම් අපි ඉන්න ස්ථානය කොතනද? මම කියන්නේ හැමෝටම නෙමෙයි, සමහර විට ඔබ ඉන්න තැන දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන ස්ථානය නෙවෙයි. ඔබ වැරදි තැනක ස්ථානගත වෙලා ඉන්නවා වෙන්න පුළුවන් ඔබේ ඇදහිල්ලේ ගමනේ. එමනම් කොහොමද උන්වහන්සේත් එක්ක හැසිරෙන්නේ? ඒතර ඒක නිකන් ඒක රංගපෑමක් විතරක් වෙනවා. ඒක බෑ. ඒක රංගපෑමක් වෙලා බෑ. ඒක යථාර්ථයක් වෙන්නට ඕනේ. ඒක යථාර්ථයක් වෙන්නට ඕනේ. මොකද රංගපාන්නේ නළුවෙක් වුණත් ඒ පොඩි පෑය ගානක් විතරයි. ඊට පස්සේ ਉਹ තමන්ගේ යථාර්ථය තුල ජීවත් වෙන්නට ඕනේ. ඒ නිසා අපි රංගපෑම නෙවෙයි අපි තේරුම් ගන්නට ඕනේ යථාර්ථය ගැන. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙන්නේ අන්න ඒ ස්ථානයේ යථාර්ථයේ දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න. ආමෙන්. රංගපාන වෙලාවේ දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න නෙවෙයි.
යථාර්ථය තුල දෙවියන් වහන්සේත් එක්ක ඉඳ අපේ සාමාන්‍ය ජීවිතය තුල අපි මිනිසුන්ට කතා කරද්දී යාඥා කරද්දී සමූහ යාඥාවල දේශනාවල් වලදී බයිබලයේ උගන්වනකොට තවත් අයට සුභාරංචිය කතා කරන විට ඒක නෙවෙයි. ඒ කාලේ කොහොමත් මිනිස්සු දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙනවා වගේ තමයි පෙන්වන්නේ. එහෙම නේද? දේශනාවක් කරන විට තවත් කෙනෙකුට සුභාරංචිය කතා කරද්දී උගන්වන විට අනිවාර්යෙන් අහගෙන ඉන්න මිනිහා හිතනවා වාව් මෙයා නම් දෙවියන් වහන්සේත් එක්ක මාර විදියට හැසිරෙනවා ඇති නේද කියලා. නමුත් අපේ යථාර්ථයේ අපි ඉන්නේ කොතනද? එතන තමයි උන්වහන්සේත් එක්ක හැසිරෙන්න ඕන තැන. ඒකයි මං කිව්වේ මේ මනුෂ්‍යයන් ගැන ලියාගෙන උත්පත්ති පහ එද්දී ඒනොක් ගැන විතරයි කියන්නේ. ඔහු දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා. ඊට පස්සේ කියනවා 23 කියනවා ඒනොක්ගේ සීල දවස් 365 අවුරුද්දක් තවද ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසිරුණේ දෙවියන් වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය. දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා. එහෙම වාෂ්ප වුණා. එලියා වගේ. ඒනොක් සා එලියා ගැන විතරයි බයිබලයේ කතා කරන්නේ මේ කෙලිම මරණය විඳින්න නැතුව ස්වාමීන් වහන්සේ ගත්තා කියලා. දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා. උන්වහන්සේ ආව ගත්තා. එහෙනම් ඔහුගේ මනස පුදුම තැනක පිහිටලා තිබිලා තියෙනවා. දැන් අපේ මනස කොහෙද තියෙන්නේ? ලෝකේ වස්තුව ගැනද ගෞරවය ගැනද අද ගොඩක් වෙලාවට දෙවියන් වහන්සේගේ සේවයට එන අය. ආගේ මනස කොහෙද තියෙන්නේ? සමහර අය මුදල් මත තමයි දෙවියන් වහන්සේ හොයාගෙන යන්නේ. මොන හරි තත්ත්වයේ ගෞරවයේ ආශාවන් ලබා ගන්නට. නමුත් මේ ජීවිතයේ කැපකිරීම සම්බන්ධව ජීවිතයේ යාග කිරීම සම්බන්ධව රෝම 12 කියනවා වගේ නුඹලාගේ ශරීර දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි ශුද්ධ වූ යාගයක් හැටියට ඔප්පු කරපල්ලා. එතකොට යාග කරන්න මිනිස් වද ලෑස්තිද? ඒනොක් උන්වහන්සේත් එක්ක හැසිරුණා. ඔහු වෙන වැඩක් කරා කියලා ලියලා නැහැ. නෝවා දෙවියන් වහන්සේගේ පණිවිඩය අහලා කැප කරලා අර කැපකිරීම කරගෙන අර නැව හැදුවා. ඒ වගේ මිනිස්සු දේව පණිවිඩය අහලා තමන් සතු දේ තමන්ගේ බුද්ධිය ඥානය හැකියාව ශක්තිය කාලය විශේෂයෙන් කාලය දීලා අර දෙවියන් වහන්සේගේ හඬට කීකරු වුණා. ආමේන් ආමේන්. අපි මොනවද යාග කරන්නේ උන්වහන්සේ වෙනුවෙන්? අපි මොනවද යාග කරන්නේ? අද මිනිස්සු දේව රාජ්‍යයට මුදලක් දුන්නත් දෙන්නේ රුපියල් 10ක් කියවනවා අවුරුදු 10ක්. මොකද්ද අපි යාග කරන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන්? සමහරු කාලය ගැන අඬනවා. අයියෝ දැන් මට අවුරුදු මෙච්චරයි. දැන් මගේ කසාද වෙන්නේ මොන කාලෙද? මගේ වෙඩින් එක ගන්න මොන කාලෙද? දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබ හැසිරෙනවද? උන්වහන්සේත් එක්ක හැසිරෙනවද? ඔබ යාග කිරීම මොන වගේද? අපි දකිනවා මේ පරම්පරාවේ මේ මිනිස්සයා දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා. ඉතින් අපි ආරම්භයක් ගන්න ඕනේ ඔබ එතන නැත්තම්. ඒක යාකොබ් කියන්නේ දෙවියන් වහන්සේට ලං වෙන්න. ඇයි දෙවියන් වහන්සේට ලං වෙන්න බැරි? පව් කරද්දී. හීන්සිරුවේ ලිස්සලා යනවා. සමහර කොල්ලෝ ඔය ටවුන් වල අපිට හම්බ වෙනකොට ඉතින් මේ දැන් ඈතින් දකිනවා ඉතින් අපි අහක බලලා මෙහෙ බලලාදී අර ඉස්සරහට ආපු කොල්ලනේ. මට හිතෙනවා යේසුස් වහන්සේගේ ඊමුවත් වෙලාද කියලා. දැන් ඈතින් මට පේනවා මහවිදිය යනකොට අන්න අර කොල්ල උඩ ඉඳලා පල්ලෙහාට එනවා. දැන් කතා කරන්න පුළුවන් නේ කියලා. ඉතින් මාත් යනවා. ඉතින් යද්දි පොඩ වාහන එනවා. අපි අයින් වෙනවා. දැන් අර කොල්ල බලනවා ඉස්සරහට කියලා. දැන් හම්බෙන්න ඕනේ මේ වෙලාවේදී. ආපු විදියට. මම යන්නේ නැහැ. මොකද මිනිහා මාව දකින්න ඉස්සලා මම මිනිහව දැක්කේ. දැන් මම ඉස්සරහට යද්දි මං අර වාහනයක එද්දි පොටක් එහාට වෙද්දි අර කඩයක් දිහා බලද්දි මිනිහා මාව දැකලා මිනිහා මිසින් වෙලා. ඇයි මූණ දෙන්න බෑ. ඉතින් මම හොයනවා දැන් ආපු එකකෝ කියලා. එහෙම වෙලා තියෙනවා. ඇයි? පව් කරන හින්දා. අය මූණට හම්බුනහම පාස්ටර් අහනවනේ අම්මෝ දෙන්න උත්තර නෑ බං. සමහර අය කියලා තියෙනවා පාස්ටර් ආවා හම්බුණා. ආයෙත් දැක්ක මම හින්සිරේ මාරුණා. මොනවා කියන්නද බං? හම්බුනහම. දැන් මුන්ට මට උත්තරයක් දෙන්න බෑ. උන්ට දෙවියන් වහන්සේට දෙන්න උත්තර ලෑස්ති ඇති මං හිතන්නේ. එහෙම වෙන්නේ නැති. ඒ කියන්නේ අපිට මූණ දෙන්න බෑ. දෙවියන්ට මූණ දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. එතකොට යාකොබ් කියන්නේ ඒකයි ඔයාට දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න ඕන නම් ඔයා පව් අතරින්න. අංක 1 පව් අතරින්න. අංක 2 යාකොබ් කියනවා දෙසිත ඇත්තනේ. මට ඕනේ වචනේ ආපහු. දෙසිත ඇත්තනේ ඔබ එක සිතකට එන්න. දෙසිත අයින් කරගන්න. අපි අහමු මේ වචනේ ආපහු. දෙවියන් වහන්සේට ලං වෙන්න. එවිට උන්වහන්සේ නුඹලාට ලං වනසේක. පව්කාරයනි.
නුඹලාගේ අත් පවිත්‍ර කරගන්න. දෙසිත ඇත්තනි. දෙසිත ඇත්තනි. නුඹලාගේ සිත් පිරිසිදු කරගන්න. අන්න. දෙසිතක් තියෙන්න බෑ. ඒ එක සිතක්. ඒ කියන්නේ දෙසිත කියන්නේ මොකද්ද? උතන හිතේ තියෙන බෙදිල්ල. ධර්මිෂ්ඨකම සහ ශුද්ධකම සහ අපවිත්‍රකම. ඔබේ සිත බෙදිලා තියෙන එතනින්. එක පැත්තක් ශුද්ධකම, එක පැත්තක් අපවිත්‍රකම. එතකොට පවිත්‍ර වෙන්න කියනවා අපවිත්‍ර දේ සිතින් අයින් කරන්න. එතකොට ආගේ සිත පවිත්‍ර දෙයින් පිරෙන්නට යනවා. ආමෙන්. එනිසා දෙසිත ඇත්තන්ට කියනවා ආගේ සිත පවිත්‍ර කරගන්න. දැන් ගොඩක් වෙලාවට මේ හිත අවුල් වුණාම මිනිසුන්ගේ වචනත් අවුල් වෙනවා. හරිද? මොකද යේසුස් වහන්සේ කිව්වා සිතේ පූර්ණකමෙන් මුඛේ කතා කරනවා. දැන් ඔබේ මුඛයෙන් මොන හරි දේවල් එළියට දානවා කියලා කියන්නේ ඔබේ හිත ඇතුලේ තියෙන ඉන්න. කාට හරි කියන්න බෑ නෑ මම එහෙම නෑ අනේ නිකන් මේ ඒවා පස්සේ කියන කතන්දරනේ. හරිද? හැබැයි ඔයාගේ සිතේ පූර්ණකමෙන් තමයි ඔයාගේ මුඛයෙන් වචන එළියට එන්නේ. එතකොට මේ සිතේ එකක් තියාගෙන කටින් එකක් කතා කරන සෙට් එකකුත් ඉන්නවා. එහෙමත් ඉන්නවා. හරිද? හැබැයි කොයි මොහොතක හරි අර හිත ඇතුලේ තියෙන දේවල් එළියට පයින්නවා. ඒක වළක්වන්න බෑ. අනේ ඒ නිසා තමයි යාකොබ් කියන්නේ ඔයා දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න අවශ්‍ය නම් ඔයා ඉස්සර වෙලා ඔයාගේ හිත පවිත්‍ර කරගන්න. කඳුර දේශනාවේ යේසුස් වහන්සේ පැහැදිලිවම කියනවා සිතින් පවිත්‍ර වන්නෝ ආශිර්වාද ලද්දෝය ඔවුන් දෙවියන් වහන්සේ දකිනවා. ආමේන්. ඒක යාකොබ් කියන්නේ දෙසිත ඇත්තෙක් වුණොත් ඔයාට දෙවියොත් එක්ක හැසිරෙන්න බෑ. කඳුර දේශනාව අනුව දෙවියන් වහන්සේව දකින්න බෑ. එනම් මේ උදෑසන ඔබ ඔබේ සිතවිලි විමසලා බලන්න ඔබට දෙසිතක් තියනවාද? ඔබ උඩින් එකක් පෙන්නනවා යටින් වෙන එකක් තියෙනවා. ඔබ උඩින් ප්‍රේමයක් පෙන්නනවා යටින් තරහක් තියෙනවාද? උඩින් මාර ආදරයක් පෙන්නනවා හැබැයි ඇතුලේ ගින්දරපත් වෙනවාද? මේකට දෙවියන් වහන්සේ කැමති නැහැ. ඒ නිසා යාකොබ් කියනවා දෙවියන් වහන්සේට ලං වෙන්න දෙවියන් වහන්සේට හැසිරෙන්න ඕන නම් ඔයාගේ හිත පවිත්‍ර කරගන්න. ඒක තමයි මූලික කාරණාවක් හැටියට අපි බැලුවේ. අපි තව ටිකක් ඉස්සරහට යමු. ඉතින් දැන් මෙතන තව දෙයක් අපි බලන්නට යනවා. දැන් දෙවියන් වහන්සේ එක්ක හැසිරෙන්න නම් දැන් දෙවියන් වහන්සේ තවත් කෙනෙක්නේ. ඔබට පැහැදිලිද මං කියන එක? දැන් ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා. දැන් අපි මේ පදනම මත බලද්දී දැන් ඒනොක් එක්කෙනෙක් දෙවියන් වහන්සේ තව එක්කෙනෙක්. දැන් මේ එකට හැසිරෙන්නට යන්නේ දෙන්නේ. දැන් දෙන්නේ එකට හැසිරෙන්න යද්දී ඒ දෙදෙනා මොන වගේ විය යුතුද? දැන් මම කතා කරන්නේ මිනිසයන් ගැන නෙවෙයි අපි ඒකත් කතා කරමු. දැන් මම මෙතන කතා කරන්නේ ඒනොක් සහ දෙවියන් වහන්සේ. දැන් මේ දෙන්න එකට හැසිරෙන්නට යනවා. දැන් අපි දකිනවා දෙවියන් වහන්සේගේ වෙනස් වෙන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ කියන ඒනොක් උඹද? හරි උඹත් එක්ක මං ඉන්න ඕන මේ විදියට. හරි. කියලා දෙවියන් වහන්සේ ඒනොක්ගේ තලයට බැස්සද? නැහැ. දැන් පවුල්තුමා කියන්නේ යුදෙව්වට යුදෙවෙක් වුණා, ග්‍රීකයාට ග්‍රීකෙක් වුණා. මම යම් කෙනෙක් වේද යාට එහෙම කෙනෙක් වෙලා මම යාව දිනාගත්තා කියලා. දැන් ඔබ හිතනවාද පවුල් එහෙම කරාට දෙවියන් වහන්සේ එහෙම කරයි කියලා? නැහැ. දැන් මෙතනදී වෙනස් වී යුත්තේ කවුද? ඒනොක්. දැන් දෙවියන් වහන්සේගේ ස්ථාවරයේ ඉන්නවා. ඒතර ඒනොක් නේද දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන විට එයා දෙවියන් වහන්සේට ඔබින විදියට වෙනස් වෙලා උන්වහන්සේට ලං වෙන්නට ඕන. මොකද ආමෝස් කියනවා මෙහෙම කතාවක්. අහමුද ආමෝස් 3:3. හරි ලස්සනයි. හොඳ වගන්තියක් මේක ඔබේ දිවි ගමනටම. ආමෝස් 3:3 කියනවා මේ දෙදෙනෙක්ගේ එකඟතාවයක් ඇති වුණේ නැත්නම් ඒ දෙන්නට එක මගක එකට ගමන් කරන්න බැහැලු. අපි අහමු වචනේ. ආමෝස් 3:3. දෙදෙනෙක් එකඟ වුණොත් මිස නැත්නම් එක්ව යනවා ඇද්ද? දැන් මෙතන ලස්සන එළිදරව්වක් අපට දෙන්නේ. එතකොට දෙදෙනෙක්ගේ එකඟතාවය මතලු දෙදෙනෙකුට එකට යන්න පුළුවන්. දැන් ඔබ හිතන්න මේ ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක අවුරුදු 300ක් හැමෝම කියන අවුරුදු 300ක් ආපහු කියන අවුරුදු 300ක් ආපහු කියන අවුරුදු 300ක් උන්වහන්සේත් එක්ක හැසිරුණා. වව්.
එතකොට ඒනොක්ටත් දෙවියන් වහන්සේ දැන් මේ දෙන්නෙක් නේ. එතකොට ඒනොක්ටත් දෙවියන් වහන්සේට අතර මොකක් හරි අවුලක් තිබ්බද? නැහැ. තිබ්බනම් ඉන්න බෑ. එතකොට ඒනොක් දෙවියන් වහන්සේ උදෙසා එයාගේ ජීවිතය එයාම හිතලා එයාම කල්පනා කරලා මේ විදියට මට ඉන්න හොඳ නැහැ, මේ විදියට ඉන්න හොඳ නැහැ, මම මෙහෙම කරන්න හොඳ නැහැ. මොකද ස්වාමීන් වහන්සේ කැමති මෙහෙම ඉන්නවට මෙහෙම ඉන්නවට මෙහෙම ඉන්නවට. දැන් ආදම් දෙන්නේ නැතිනේ ලස්සනට. ඒ දන් වෙන්නේ එයා හිටපු ජීවිතේ මොනවද? එතන මාර තැනක්නේ. මේ මහිමාන්විත ජීවිතය ගැන නියම සුපිරි කතාවක් කරලන්න තියෙනොක්ට. පුතේ මෙහෙමයි අපි හිටියේ, හැබැයි උනේ මෙහෙමයි. දැන් ඔබ මෙහෙම ඉන්නවනම් මෙහෙම දෙවියන් වහන්සේත් එක්ක ඉන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේත් එක්ක මූණට මූණ කතා කරලා හැසිරුණු කෙනා තමයි ආදම්. ආදම් තමයි රියල් අත්දැකීම තිබුණේ. එතකොට ඒ අත්දැකීම එනොක් ආభాෂණය අරගෙන එයා ජීවිතේ කැප කළා දෙවියන් වහන්සේට ඕන විදිහට ජීවත් වෙන්න. ඒ හින්දා මම විශ්වාස කරනවා අවුරුදු 300ක් මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේත් එක්ක හිටියේ. අද මේ ඉරිදා දේව මෙහෙ ඉන්න බෑනේ සමහර එවුන්ට. දෙවියන් වහන්සේත් එක්ක නේද? හෑන්ඩ් ෆෝන් එක අරගෙන ඒක හොබනවා. පෞගේ කාලේ කොල්ලෙක් වීඩියෝ කරලා පිටිපස්සේ ඉඳගෙන අරක Facebook යනවා, මූ පිටිපස්සේ ඉඳලා වීඩියෝ කරලා මට එවනා වීඩියෝ ක්ලිප් එකක්. මේ පහස්ස මූ කරන දේවල් කියලා. මං කිය ඌ කරපු දේත් හොඳ නැහැ, උඹ කරපු දේත් හොඳ නැහැ කියලා. ඉතින් මේ දැන් හිතන්න මේ ඉරිදා පැයක් දේශනාව අහන්න බැරි මිනිසු. හරිද? නැත්නම් පැය කහමාර නැත්නම් පැය 3ක් අපි උපරිම දාමු. දැන් බලන්න මේ පැය 3යි අවුරුදු 300 අතර කොච්චර වෙනසක්ද කියලා. මේක පැය දෙකක් දෙකමාරක් දේව අභිමුඛයේ ඉන්න බැරි මිනිස්සු අවුරුදු 300ක් ගැන මොන කතාවද? මං කාගේවත් මේ චිත්ත ධෛර්යය බින්දිනව නන් නෙවෙයි. මම කියන්නේ අපි අද සුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරන්නේ දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න අපි වෙනස් වෙන්න ඕනේ. කියන්න මම වෙනස් වෙන්න ඕනේ. මම වෙනස් වෙන්නට ඕනේ. නැත්තම් හැසිරෙන්න බෑ උන්වහන්සේත් එක්ක. හැසිරෙන්න පුළුවන් ඕන කෙනෙක් එක්ක. හැබැයි දෙවියත් එක්ක හැසිරෙන්න බෑ ඔයාට තියෙන මානසික තත්ත්වයත් එක්ක. ඔයා වෙනස් වෙන්නට ඕනේ. වෙනස් වෙන්නට ඕනේ. අපි වෙනස් වෙන්නට මමත් කියන්නේ මම වෙනස් වෙන්නට ඕනේ. දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න. ඉතින් අපි මේ ආමෝස් 3:3 දකින්නේ දෙදෙනෙක් එකඟ වුණොත් මිස නැත්තම් එකට යන්න බෑ. එතකොට දෙවියන් වහන්සේ සහ එනොක් අතර බලද්දී දෙවියන් වහන්සේගේ වෙනස් වෙන්න දෙයක් නැහැ. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේ. ඒනොක්ට කියන්න පුළුවන් ස්වාමීනි මම මෙහෙමයි ඔයා වෙනස් වෙන්න. මොකද ඒනොක් සහ දෙවියන් වහන්සේත් එක්ක MOU කියලා එකක් තියෙන්නේ. අර ගිවිසුමක් තියෙන මොකද්ද? අවබෝධතා ගිවිසුමක්. ඒතර ඒනොක් ගිවිසුමේ ලියනවා ස්වාමීනි ඔයා මෙහෙම වුණොත් මම මෙහෙම වෙනවා. ඔයා මෙහෙම වුණොත් මම මෙහෙම වෙනවා. දෙවියන් වහන්සේ ගිවිසුමේ ලියනවා උඹ මෙහෙම නම් මම මෙහෙම. උඹ මෙහෙම වෙනවා. දෙන්න ගිවිසුම මාරු කරගත්තද? නැහැ. දෙවියන් වහන්සේ ආමේන්. දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒනොක් වෙනස් වුණා. මම ඔබට ඒක කිව්වේ ආදම් හොඳම අත්දැකීම ලැබුවා දිව්‍යමය එකඟතාවය නැත්නම් සමාන දිව්‍යමය හමුව නේද? ඩිවයින් මීටින් එකක්. දෙවියන් වහන්සේ සහ ආදම් අතර ඒ දන්යුනේ ඒ සහභාගීකම දෙවියන් වහන්සේත් එක්ක කොහොමද ඉන්න ඕන කියන එක මේ ඒනොක්ට ආදම් නියමට උගන්වලා ඇති. ඒ නිසා එයා අවුරුදු 300ක් දෙවියන් වහන්සේත් එක්ක හිටියා. අපි දන්නේ ආදම් කොච්චර කාලයක් අර පාපෙට වැටෙන්න පෙර මම ඒක ගණනය කරලා නැහැ. මං හිතන්නේ කවුරු ගණනය කරලා තියෙනවනම් මට කියන්න. ආදම් කොච්චර කාලයක් පාපෙට වැටෙන්න ගියාද මවලා? ඒ අවුරුදු ගාන. ඒක මට දන්නේ නැහැ. දන්නේ නැති දේ දන්නේ නැහැ. හරිද? ආදම් මවලා දෙවියන් වහන්සේත් එක්ක අවුරුදු කීයක් හිටියද? අර තහනම් ගහේ ගෙඩි කන්න ඉස්සෙල්ලා අවුරුදු කීයක් දෙවියන් වහන්සේත් එක්ක හිටියද කියන කාරණාව අපි දන්නේ නැහැ. මම දන්නේ නැහැ. හැබැයි ඒ කාල පරිච්ඡේදය අපිට නම් මේ පද දෙක තුනකින් තියෙන එක පරිච්ඡේදකින් හරිද? හැබැයි ඔය කාලය කොච්චරද කියලා අපි දන්නේ නැහැ. ඒතර ඔය කාලය ඇතුළේ එයා ලැබුව අත්දැකීමක් දෙවියන් වහන්සේත් එක්ක හැසිරීලා. හැබැයි අපි කවුරුත් තේරුම් ගන්න දෙයක් ඉතින් වැඩි කාලයක් නැහැ. මොන හරි කාලයක් ඇති එතෙන්ට. ඒ කාලය තමයි දෙවියන් වහන්සේත් එක්ක හැසිරුනේ. හැබැයි ඒ අත්දැකීම ඒ ආభాෂණ ලැබු ඒනොක් අවුරුදු 300ක් හැසිරෙනවා දෙවියන් වහන්සේත් එක්ක. ආමේන්. හැසිරුණා පමණක් නෙවෙයි යා උන්වහන්සේත් එක්කම යන්න යනවා. ආමේන්. ඉතින් මම හිතන්නේ මේ අත්විවරම දැන් මේ ආදම් කියලා. දෙවියන් වහන්සේත් එක්ක හැසිරීම. ඒ නිසා දැන් මම ආපහු වෙන්නම් ආමෝස් පොතට දෙදෙනෙක් එකඟ වෙන්නට ඕනේ. එහෙනම් දැන් දෙවියන් වහන්සේත් එක්ක ගමනේදී මම දෙවියන් වහන්සේට අකමැති දේවල් ටික මගේ ජීවිතෙන් ගලව වයින් කරන්න ඕන. ගලව වයින් කරන්න. මේක හොඳ නැහැ, අරක හොඳ නැහැ, හොඳ නැහැ. ඒ ටික අයින් කරලා දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න අවශ්‍ය දේ විතරක් මම තියාගන්න ඕන. දැන් ඔබ බලන්න ගගනගාමියෙක් ගැන. හඳට යන කට්ටිය ගැන නේද? ඉතින් ඒගොල්ලන් මේ ඩෙනිම ගහගෙන ඩෙක් ෂූස් ගහගෙන යන්නේ නැහැ නේද? ඒගොල්ලෝ අර අනවශ්‍ය ඔක්කොම අයින් කරලා ඒ ගමනට අවශ්‍ය ඇඳුම විතරක් ඇඳ ගන්නවා.
මම කවුද කෙනෙක් කිව්වා ඒ ඇඳුම අර ලොකුට පිම්බිලා තියෙනවනේ ඒක ඇතුලේ මේ මොනවාද ඒගොල්ලෝට දැන් හදිසියේ මේ টয়ලට් එකක් එහෙමත් නැහැනේ ඔය ගියාට පස්සේ හරිද ඒගොල්ලෝගේ පරිවෘත්ති ක්‍රියා සිදු වෙනවනේ එව්වටත් පහසුකම් ඒක ඇතුලේ තියෙනවලු හරිද ඉතින් ඒ ගැළපෙන ඇඳුම ඇඳගත්තාම ඒගොල්ලෝට ඒ ටුවර් එක ගිහිලා ආයේ පොළොවට එන්න පුළුවන් නැත්නම් ඒ පීඩනයේ අඩු භාවයට උන් ඔරොත්තු දෙන්නේ නැහැ නැත්තම් ඉතින් ඒ නිසා ඔවුන්ට නියම කරපු වෙනම ඇඳුමක් තියෙනවා ගගනගාමීන්ට එහෙම නේද ඉතින් ඒ වගේ දන්නවද අපි දෙවියන් වහන්සේට නොගැලපෙන දේවල් අපි ගලවන්න ඕනේ අපේ ජීවිතෙන්. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? මම හිතා ටිකක් අමාරුයි ආමෙන් කියන්න. හැබැයි අමාරුවෙන් හරි ආමෙන් කියමු අපි. අපි ගලවන්න ඕනේ දෙවියන් වහන්සේට නුසුදුසු දේවල් අපේ ජීවිතේ. එවිට තමයි උන්වහන්සේත් එක්ක හැසිරෙන්නට පුළුවන්. දැන් අපි මේ ගැන බැලුවොත් දැන් විවාහයක් ගැන බලන්න. දැන් මේ ආමෝස් පොතේ වචනේ නැවත මතක් කරොත් දෙදෙනෙක් එකඟ වුණොත් මිස නැත්නම් එක්ව යනවා ඇද නේද දැන් අපි ආපහු මේ වචනේ බලමු ඔබ ආමෝස් පොතට අරගන්න ආමෝස් 3:3 දෙදෙනෙක් එකඟ වුණොත් මිස නැත්නම් එක්ව යනවා ඇද්ද මේක හිතන්න ටිකක් මේ වචනේ අපි පෞල් ජීවිතයක් ගමු ස්වාමි පුරුෂයා භාර්යාව ඉතින් ඒ දෙදෙනා එකඟ වුණේ නැත්නම් එකට යන්න බෑ එකට යන්න බෑ අපි සාමාන්‍යයෙන් කතාවට කියන අර එළ හරකයි මී හරකයි මේ කරත්තේ බඳින්නේ නැහැ කියලා ඇයි එතකොට අර සිංහල ජනවහරේ කියනවා ගොනා ගොඩට මීමා මඩට කියලා. ඒ කියන්නේ මඩ වලක් දැක්කම මීහරකා එතෙන්ටම යන්න හදන. මොකද ඌ මඩේමනේ ඉන්නේ. හැබැයි එළහරකා මඩ ගා ගන්න කැමති නෑ. ඌ මඩ ගෑවුණත් එහෙම පීදගෙන අර ඌගේ දිවෙන් මඩ ටික අයින් කරගෙන ඌ කැමති පිරිසුදුව ඉන්න. ඉතින් මේ දෙන්න එකට කරත්තෙට ගැට ගහන්නේ නැහැලු. එතකොට කරත්තේ ඉස්සරහට යන්නේ නැති හින්දා. ඒ වගේ මේ එකඟතාවය හරිද? ගොඩක් වෙලාවට බලපානවා ඔබගේ විවාහ ජීවිතය තුල. එතකොට දැන් නොහැදිලිකාර මේ දැන් ඇදහිලිවන්ත තරුණයෙකුට නොහැදිලිකාර කාන්තාවක් විවාහ වෙන්න බෑ. ඒ දෙන්න එකඟ වෙන්නේ නැහැ ඒ ඇදහිල්ලට. රයිට් ඒ වගේම ඇදහිලිවන්ත ගෑනු ළමයෙකුට නොහැදිලිකාර පිරිමි ළමයෙක් එක කසාද බඳින්නත් තහනම්. අවසර නැහැ. ඇයි? ඒ ඇදහිල්ල එකඟ වෙන්නේ. ඉතින් එකට යන්න බෑ. ගැටලු ප්‍රශ්න ඇති වෙලා දෙන්නම යන ගන්නවා ඊට පස්සේ. ඒ වගේම තමයි දෙවියන් වහන්සේගේ සේවය කරන මිනිසෙකුට දෙවියන් වහන්සේගේ කැඳවීම නැති කෙනෙක් එක්ක විවාහ වෙන්නත් බෑ. ඇයි දන්නවද? කැඳවීම තිබුණොත් තමයි එකට යන්න පුළුවන්. නැත්තම් අර ඉස්සරහින් යනවා, අර පිටිපස්සෙන් යනවා. එකට යනවා කියන්නේ මේ ළඟින් යනවා එකට. හරිද? දැන් කැඳවීම තියෙන මිනිහා ඉස්සරහින් යනකොට කැඳවීම තියෙන බිරිඳ ළඟ හිට ගන්නට ඕනේ. කැඳවීමක් නැති වුණාම ඒ බිරිඳ හිටගන්නේ පිටිපස්සෙන්. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ සේවයට කැඳවීම ලැබූ මිනිසෙක් නම් ඔබේ මානසික තත්වයට එකඟ වෙන්නේ එවැනිම ස්වර්ගීක කැඳවීමක් දේව සේවයට ලැබූ කෙනෙක් තුල පමණයි. දැන් ওই කතාව මම එක්කෙනෙකුට කතා කරන්න ගිහිල්ලා එයා මට කිව්වා පාස්ටර් මේ ඕක හරියන්නේ නැහැ. හොඳ සේවිකාවක් වෙන්න ඉස්සෙල්ලා හොඳ බිරිඳක් වෙන්න ඕනේ. ඒ හින්දා මම හොඳ බිරිඳක් කතාවද බැඳගත්තා නම් මට හොඳට දේව සේවය කරන්න පුළුවන්. මම කිව්වා නියමයි. හැබැයි ඔයා කරන්න යන්නේ මොකද්ද? සේවය. ඉතින් මම කිව්වා අනාගතේ එතකොට එයාට සේවයේ මනසක් නැත්තම් ඔයාට හොඳ බිරිඳක් හැටියට කැම බීම ටික ඉවලා කරලා ඔයාගේ ඔක්කොම ටික ලෑස්ති කරලා ඔක්කොම දෙයි. හැබැයි ඔයා සභාවක් කරන්න යනකොට ඒ සභාවේ කාන්තාවන්ට ඔයාගේ බිරිඳ සේවය කරන්න ඕනේ ගිහිල්ලා. එයා කිව්වා අනේ මට බෑ අනේ ඔක කරන්න කිව්වොත් එහෙම මාර ප්‍රශ්නයක් නේද වෙන්නේ. එතකොට ඔයා එකට වැඩ කරන්න නම් අර මීහරක් දෙන්න එකට ගැට ගන්නවා වගේ හරිද අර මොනද නගුල මොනද අර මොකද විය ගහට එකට තියලා බඳිනවා වගේ ඉතින් ඔයාගේ ජාතියම කෙනෙක් ඒ පැත්තේ බැඳගත්තා නම් නියමට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙනවා ආමෙන් රයිට් එතකොට දැන් සමන ඇදහිලිවන්ත ජීවිතය එකක් දේව සේවය කියන්නේ ඒක වෙනස්ම දෙයක් දැන් ඔබ දන්නවද පීනනවා බලන් ඉන්න පුළුවන් ඕන කෙනෙකුට අනේ අන්න ලස්සනට පීනනවා නියමයි ජූලියන් බෝලින් ඒ කාලේ පීනද්දි නේද අපි අර මොනද සාක් තරඟාවලියේදී ඔලිම්පික් වලද මෙයා මෙඩලයක් ගත්තා නියමට පීනනවා ඔක්කොම බලාගෙන හිටියා හැබැයි ඒ බලාගෙන ඉන්න කාට හරි පුළුවන් ද බහැලා පීනන්න දේව සේවයත් ඒ වගේ රයිට් ඒ පීනන අත්දැකීම දන්නේ පීනන මිනිහා බලාගෙන ඉන්න මිනිහා නෙවෙයි ඒ නිසා දේව සේවයේ බලාගෙන ඉන්න යෝන් තරම් ඉන්නවා සමාජයේ හැබැයි ඒ කවුරු හරි දේව සේවයේ බාර දීලා බලන්න අනිවාර්යෙන් ගිලෙනවා හරිද පීනන එක බලාගෙන සිටීමත් පීනන එකක් කාරණා දෙකක්. එතකොට පීනන්න පුළුවන් මිනිසයා. රයිට්? එහෙම තමයි මම මෙහෙම ගන්න. දේව සේවයට කැප වුණු මිනිසයා නැත්නම් දෙවියන් වහන්සේගෙන් කැඳවීමක් තියෙන කෙනා දේව සේවයට එයා විවාහ වෙනවා නම් දේව සේවයට කැඳවීමක් තියෙන කෙනෙක් එක්ක මං හිතන්නේ ඒ තමයි ආමෝස් කියන විදියට දෙදෙනෙක් එකඟ වෙලා එකට යන්න පුළුවන් තැන. මන් දන්නවා පහුගිය කාලේ ගොඩාක් දේව සේවය කරන අයගේ සේවාවන් පවා නැති වෙලා ගියා. දේව සේවයට කැඳවීමක් නැති කාන්තාව විවාහ කරගෙන.
සමහර අය ජොබ් කරන්න වැටුණා. මොකද අරයට දුක් පීඩා ඉවස ගන්න බෑ. ගෙදර අගහිකකම් එනකොට තමුසේ රස්සාවක් හරි කරන ඔය සේවය පැත්තකට දාලා කියලා නෝනගෙන් සමහර පීඩන විට මහත්තුරුන්ට සිදු වුණා සේවය අතහැරලා ජොබ් එකක් කරලා පවුල ජීවත් කරන්න. ඉතින් ඒක හරි භයානකයි. ඉතින් ඒ නිසා ආමෝස් කියන විදිහට දෙදෙනෙක්ගේ එකඟතාවයක් නැත්තම් කවදාවත් එකට ගමන් කරන්න බෑ. මම දන්න කිතුණුව වුණාම හැමෝම දෙවියන් වහන්සේට ආදරෙයි, දේව සේවයට ආදරෙයි, දෙවියන් වහන්සේ වෙනුවෙන් දේවල් කරගෙන ඉන්න ඒක ඇත්ත. ඒක ඇත්ත. හැබැයි සේවයට කැප වුණා කියන්නේ ඒක වෙනම දෙයක්. ඒක අර ගොඩ ඉඳගෙන නෙවෙයි ඒක වතුරට වැහලා පීනනවා වගේ දෙයක්. ඉතින් අනිත් අය ගොඩ ඉඳගෙන පීනනවා බලන් ඉන්න පුළුවන්. දේව සේවය කරද්දී අපි විශේෂයෙන් ආත්මික සභාවල් වල ගොඩක් අය දේව සේවය ගැන සේවකයන් ගැන කරුණු කාරණා දන්නවා. හැබැයි ඒගොල්ලෝ ජොබ් කරගෙන ඒ ආදාය මාර්ග වලට ඔබින ජීවිතයක් ලෑසි කරගෙන එහෙම ජීවත් වෙනවා. දේව සේවයටත් හෙල්ප් එකක් දීගෙන. ඒක වෙනම කතන්දරයක්. හැබැයි යමෙක් සේවයේ තුල ඉන්නවා කියලා කියන්නේ ඒක වෙනස්ම දෙයක්. ඒ කියන බර අපහසුකම පීඩා ප්‍රශ්න ගැටලු මිනිසුන්ගේ ජීවිතවලට වගකීම නේද ඕනෑම වෙලාවක ගිහිල්ලා පෙන්නුම් වෙන්නට ඕනේ අපි ඉන්නට ඕනේ මල ගෙදරද මගුල් ගෙදරද මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක්ද කරදරයක්ද අපි ගිහිල්ලා හිටගෙන ඒගොල්ලෝ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නට ඒ වගේ සේවයට එන අභියෝග ප්‍රශ්නවලදී උසාවියට ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා මේ කාලය වැය කරගෙන පුදුම යාගයක් ඒක. ඒක තමයි මං කිව්වේ පීනනවා වගේ වැඩක්. ඉතින් එතනට යන්න එතනට සපෝට් එකක් දෙන්න ඔයාගේ නෝනත් පීනන කෙනෙක් වෙන්නට ඕනේ. ඊට පස්සේ ඔයා ගිලෙන්න යනකොට නෝන අඬයි අයියෝ මහත්තයා ගිලෙනවා. ඒක වැඩක් නැහැ නේද? ඔයාගේ නෝනා පීනන්න පුළුවන් නම් තමයි ඔයා වතුරේ ඔයා ගිලෙන්න ඔයාගේ කෙන්න හරි පෙරළුනොත් ගෑණි පීනගෙන එල ඔයාව ගොඩ ගන්න. එහෙනම් බැඳ ගන්න පීනන කෙනෙක්ව. පීනන්න දන්න කෙනෙක්ව. මට පැහැදිලිද? එහෙම නැති වුණොත් නේද? එයා හොඳට කාලා නිදියයි ඔයා දන ගහගෙන යාඥා කරගෙන නිදි. ඉතින් ඒ නිසා දෙදෙනෙක් එකඟ වුණොත් මිස නැත්තම් එකට යන්න බෑ. ඉතින් ඒනොක් දෙවියන් වහන්සේට එකඟ වුණ නිසා තමයි අවුරුදු 300ක් එකට ගියේ. ආමේන්. දෙවියන් වහන්සේ ඔබට යමක් කතා කරන සේක්වා. ඒ නිසා විවාහය තුල විශේෂයෙන් හවුල් ව්‍යාපාර වගේ දේවල් වල දැන් ගොඩක් අය බිස්නස් පටන් ගන්නවා. පස්සේ මම අරයත් එක අපි සල්ලි දාලා අපි ඒක බිස්නස් එකක් පටන් ගන්නවා. මම අර මුල් කාලේ ඕකේ නියමයි කියලා යාඥා කළා. මේ කාලේ අහන්න එනකොට අත්ත ගහන්න එපා ඔකට කියලා තමයි කියන්නේ. ඇයි ටික කාලයක් යනකොට එකගතාවයක් නැති වෙලා තරහ වෙලා ඊට පස්සේ ප්‍රශ්න විසඳන්නත් වෙන්නේ මට ගිහිල්ලා. මම ගිහිලා කාට හරි කතා කරලා මෙහෙම කිව්වොත් එimhe අනිත් මිනිහා කියන පාස්ටර් අරයාගේ පැත්ත ගත්තා කියලා. දැන් පහුගිය කාලේ ඕන තරම් මම නිකන් පැත්තක ඉඳලා බැනුම් අහලා තියෙනවා මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා හවුල් ව්‍යාපාර. එයයි මෙයයි එකට එකතු වෙලා සල්ලි දාලා දෙන්නා බිස්නස් එකක් පටන් ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න ඇති වුණාම මගේ ගාවට එනවා. ඊට පස්සේ මම කියනවා ඔයා මෙහෙම කරපු එක වැරදි, ඔයා මෙහෙම කරපු එක වැරදි කියලා දෙන්නට කරුණ අවබෝධ කරලා දෙද්දි කාට හරි ටිකක් සාධාරණ පැත්තට අපි කතා කරොත් අනිත් මිනිහා හිතනවා පාස්ටර් යගේ පැත්තනේ ගත්තේ. මම නිකන් පැත්තකින් ඉඳලා බැනුම් අහනවා. ඒ නිසා හවුල් ව්‍යාපාර මම මෙහෙ කරන්න දෙන්නෙම නැහැ. හරිද? ඇයි දන්නවද? හේතුව එකඟතාවයක් නැති නිසා එකට යන්න බෑ. එකට යන්න බෑ. ඒ මොහොතට ඒ කාලෙට නිකන් ෆිට් වගේ තේරෙනවා. මෙයත් එක්ක පුළුවන් වැඩක් කරන්න කියලා හිතෙනවා. හැබැයි ටික දවසක් යනකොට කඩාගෙන වැටෙනවා. ඇයි එකඟතාවයකට එන්නේ නැහැ. යටහත් වෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. රයිට්? අර එකඟතාවය කියන එක දැන් මිනිස්සු දෙදෙනෙක් අතරයි දෙවියන් වහන්සේ සහ මිනිස්සයා අතරයි එකඟතාවයේ වර්ග දෙකක්. දැන් දෙවියන් වහන්සේගෙත් එක්ක එකඟ වෙද්දී අපි දෙවියන් වහන්සේට ඕන විදිහට වෙනස් වෙන්නට ඕනේ. දැන් මිනිස්යන් අතර එකඟතාවයේදී එහෙම නැහැ. එතකොට අනිත් කෙනා විසින් දරාගෙන ඉවසගෙන සමාව දෙද්දී අනිත් කෙනා ඒ දිහා බලලා එයත් ඉවසගෙන දරාගෙන සමාව දෙන්න පටන් අර ගන්නවා. එතකොට දැන් මෙතනදී දෙදෙනාගේම වෙනස් වීමක් අවශ්‍යයි යම් කිසි දෙයකට එකඟ වෙන්නට. ආමේන්. යම් ගමනක් යන්න එකඟ වෙන්න දෙදෙනාගේම කැපවීමක් අවශ්‍යයි. එහෙම නැතුව එක්කෙනෙක් විතරක් මේ ඇදගෙන යනවා වගේ ගියොත් එතන එකඟතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ සම්බන්ධය පවතින්නේ නැහැ. ඒ නිසා දෙදෙනෙක් එකඟ වුණොත් මිස නැත්තම් කවදාවත් එකට යන්නට බෑ. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් මේ එකඟතාවයන් තේරුම් අරගෙන ව්‍යාපාර හොඳින් කරගෙන යනත් ඉන්නවා. මම ඒක ඍණාත්මකවම කතා කරන්නේ නැහැ. එහෙම අයත් ඉන්නවා. ඒ වගේ විවාහ ජීවිතය තුලත් ස්වාමි පුරුෂයා අවබෝධ කරගෙන භාර්යාව අවබෝධ කරගෙන එකඟතාවයකට ඇවිල්ලා අවසානයේ දක්වා ප්‍රීතිමත් පෞල් ජීවිතයක් ගත කරන මේ පෞලුත් මේ පොළවේ තියෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක හරි අසාධාරණයි. එහෙමයි ඉන්නේ.
ඒ කියන්නේ ස්වාමි පුරුෂයා වටහාගෙන බිරිඳව අවබෝධ කරගෙන යම් කිසි එකගතාවයන් ඒගොල්ලෝ ඇති කරගෙන ලස්සනට යනවා. එහෙම අයත් ඉන්නවා. හැබැයි සමහර අයට පොඩි කාලයක්වත් එකඟතාවයන් තුල ජීවත් වෙන්නට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් දන්නේ නැහැ. ඒගොල්ලෝගේ ලෝකවල ඉන්නවා. ඒකින් බහින්න කැමති නැහැ. ඉතින් එතකොට මේ එකඟතාවයන් නැති වෙන්නේ නැහැ. අන්න ඒ විට මේගොල්ලන්ට එකට ගමන් කරන්න බෑ. ඒ නිසා තමයි ගොඩක් අය මේ ලෝකේ අපි දකිනවා කිතුණු ලෝකේ නෙවෙයි. කිතුණු ලෝකේ සමහර ඒවා තියෙනවා මේ ලෝකේ ගොඩක් විවාහය පවා ඩිවෝස් වෙනවා. ඒ එකඟතාවයක් නැති නිසා උන් නීතිය ඉදිරියේ ගිහලා දෙන්න දෙපැත්තට වෙනවා. ඉතින් එකට යන්න බෑ. ඉතින් හරි ආමෝස් කියන කතාව. එකඟුනේ නැත්තම් එකට යන්න බෑ. ඉතින් ඒ නිසා දැන් මෙතනදී මම කතා කරන්නේ දෙවියන් වහන්සේ සමගයි. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න නම් ඔබේ ජීවිතයේ එකඟතාවයකට ඔබේ ජීවිතයේ ඇති අර යාකොබ් කියන වගේ පාප අත්හැර දමලා දෙසිත අත්හැර දමලා දෙවියන් වහන්සේත් එක්ක එකඟතාවයකට එන විට තමයි උන්වහන්සේත් එක්ක හැසිරෙන්න පුළුවන් වෙන්නේ. අපි තව වචන කීපයක් බලලා අවසන් කරන්නට යනවා. අපිට වැදගත් වෙනවා අපි දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන විට ගලාති පොතේ 5:16 බලන විට කොහොමද අපි දෙවියන් වහන්සේත් එක්ක එකඟතාවයන් වලට ඇතුල් වෙන්නේ, උන්වහන්සේත් එක්ක හැසිරෙන්න ඕන කොහොමද කියලා මෙතන පාවුල් තුමා කතා කරන වචන කීපයක් අපි බලමු. ගලාති 5:16 ඉස්සලම බලමු. නමුත් ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරෙන්න. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. ඔන්න දැන් කිතුණුවන් අපිට අපි දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්නේ කොහොමද? දැන් අපි ඒනොක්ගේ ආදර්ශය බැලුවා. දැන් අපි කොහොමද දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්නේ කියලා අපි අවසන් කරන්න යනවා. දැන් මෙතන ඉස්සලම අපි දකිනවා ආත්මයන් වහන්සේ තුල හැසිරෙන්න. එතකොටලු එයා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැත්තේ. දැන් ආත්මයන් වහන්සේ තුල ඔයා හැසිරෙන විට ඔයාගේ ආත්මීක තලයේ ඔයාගේ මානසික තත්ත්වය රැඳෙනවා. හැබැයි සුද්ධාත්මයන් වහන්සේට ඔයා ඉඩ නොදී ඔයා ආඥා කරන්නේ නැතුව ඒ වගේ අනිත් පැත්තට පෙරලෙනවා නම් ඔයාගේ මනස අර තෘෂ්ණාව වලින් ඇද ගන්නවා. එතකොට අර එකඟතාවයක් නැති වෙලා දෙවියන් වහන්සේත් එක්ක ඔයාට හැසිරෙන්න බැරි වෙනවා. ඒ නිසා පාවුල් තුමා කියනවා දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න හොඳම ස්ථානය තමයි ඔයා ආත්මයන් වහන්සේ තුල හැසිරෙන්න. ආමේන්. ආත්මයන් වහන්සේත් එක්ක. ඒ කියන්නේ වචනයට එකඟතාවයෙන් හැසිරෙන්න. ඒ වගේම ඔබ නිතරම අන්‍ය භාෂාව කතා කරමින් සුද්ධාත්මයෙන් පූර්ණ ජීවිතයක් ගත කරන්න. අන්න ඒක හරි වැදගත්. හරිම වැදගත්. ඉතින් එතන තමයි ඔබට අර මාංශයේ තෘෂ්ණාවල් එන විට ඒවට ඔබගේ මනස යන්නේ නැහැ. මොකද ඔබගේ මනස ඇතුලේ ආත්මික තලයක් රැඳී තිබෙනවා. ආමේන්. දැන් කලගෙඩියක් නැත්නම් භාජනයක් හිස්සුනොත් තමයි ඒකට තවත් ද්‍රව්‍යයක් දාන්න පුළුවන්. එහෙම නේද? හැබැයි ඒක පිරලා තියෙනවා නම් ඒකට මුකුත් දාන්න බෑ. ඒ වගේ ඔයා ආත්මයන් වහන්සේ තුලින් පිරුණු ජීවිතයක් ගත කරනවා නම් ඔයාගේ මනස ඇතුළට වෙන කිසිම ආශාවක් දාන්න බෑ. ඔබට පැහැදිලිද? කිසිම දෙයක් දාන්න බෑ. ඇයි? ඔයාගේ මනස දෙවියන් වහන්සේගේ ආත්මෙන් පිරී තිබෙනවා නම්. ඒකයි බයිබලයේ මෙතන කතා කරන්නේ අපේ ගලාති පොතේ ආත්මයන්න් තුල හැසිරෙන්න. ඒක කිතුණුවන් හැටියට අපි දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න පළවෙනි ආකාරය. ඊට පස්සේ අපි එපීස 5:2 පස්වෙනි පරිච්ඡේදයේ දෙවෙනි වගන්තිය බලන විට දෙවියන් වහන්සේත් එක්ක හැසිරීමේදී අපේ හැසිරීම පිළියෙල කරගන්න ඕන තව ක්‍රමයක් ගැන කතා කරනවා. එපීස 5:2 මොන විදියට හැසිරෙන්න ඕනද? ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ප්‍රේම කොට මිහිරි සුවඳක් පිණිස දෙවියන් වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවා දුන්නාක් මෙන්ම නුඹලාත් ප්‍රේමයෙන් හැසිරෙන්න. ප්‍රේමයෙන් හැසිරෙන්න. අංක 1 අපි බැලුවා ආත්මයන් වහන්සේ තුල හැසිරෙන්න. ඊගාව කාරණාව බැලුවා ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් ජීවිතය දුන්නා වගේ. කියන්නේ පෞකාරයන් වූ අපට ආදරය කළා වගේ ඔබත් අන් අය කෙරෙහි ප්‍රේමයෙන් හැසිරෙන්න. වෛරයෙන්, පලිගැනීමෙන්, දේශ සහගත විදිහට දේවල් පැවසීමෙන් හැසිරෙන්නට එපා. ප්‍රේමයෙන් හැසිරෙන්න. ඒක හරි වැදගත්. කාට හරි වැරදුනොත්, වැටුනොත් නේද? පීඩාවකටපත් වුනොත්, අපහසුකමකටපත් වුනොත්, කවුරු හරි අතින් වැරදක් වුනොත් ඒකට ආදරෙන් හැසිරෙන්න. ඒක හරි වැදගත්. අපි දකිනවා ආරක්ෂක හමුදාවන් යුද්ධ කරන්න යන විට මේ තමන්ගේ සහෝදර සෙබළුකට වෙඩි වැදුනොත් මෙහා පැත්තේ ඉන්න සෙබලා වෙඩි තියෙන එක නතර කරලා එයාගේ මැෂින් ගන් එක කරේ දාගෙන අර වෙඩි වැදුණු තමන්ගේ යාළුවව කරේ තියාගෙන මේ කරට අරගෙන ඊට පස්සේ ආ බඩ ගාගෙන කර උඩ තියාගෙන බඩ ගන්නවා කිලෝමීටරයක් විතර. බඩ ගාගෙන ගිහිල්ලා අරයා වෛද්‍ය බලකායට බාර දීලා තමයි මෙයා යුද්ධ කරන්න එන්නේ. ඒ නිසා ඔබ මේක අපිට සටනක් තියෙන්නේ. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල මේ යන ගමන අපිට සටනක්. යක්ෂයක් මොන හරි බාධා අපිට දාන්න පුළුවන්. ඒතර අපි ළඟින් ඉන්න කෙනෙකුට වෙඩි වැදුනොත් නැත්නම් එයා තුවාලයක් වුණොත් එයාට මොකක් හරි වැරදක් වුණොත්
අපි ඒකට අපි අපේ තුවක්කෙන් ඌට වෙඩි තියලා ඌ මරන්න හොඳ නැහැ. දැන් අද ගොඩක් යාවට වෙන්නේ ඒකයි. සහෝදරයාට වෙඩි පැදුනහම ළඟින් එක ඩිෂුම් ගාලා ඌට තියලා ඌ මරනවා. ඒක ක්‍රිස්තියානිකාරකම නෙමෙයි. කාට හරි වැරදුනහම මේ මිනිහා විවේචනය කරලා නිඳා කරලා අපහාස කරලා ඒක ගැන හතර වටේට කේලම් කියලා ඒ ජීවිතේ විනාශ කරන එක නෙමෙයි ක්‍රිස්තියානිකාරයෙක් කරන්න ඕනේ. මේ වැටිච්ච මිනිහව ආරක්ෂා කරගන්න. ආරක්ෂක හමුදා බටයොත් ඒක කරනවා. වෙඩි වැදුණු තමුන්ගේ සහෝදරයාට උදව් කරනවා. මං ඇහුවා මේ ළඟදී කතාවක් අර රණවීරු ගම්මානක ඉන්න එක මේ සොල්දාදුවෙක් කියනවා මෙයාට වෙඩි වැදුනේ කොහොමද කියලා. මෙයාට වෙඩි වැදුනේ තමන්ගේ ළඟ ඉන්න සොල්දාදුවාට වෙඩි වැදිලා එයා ගොඩක් අමාරුවෙන් ඉද්දි එයාව උස්සගෙන යනකොට මෙයාට වෙඩි වැදිලා මෙයාගේ අතක්ද කකුලක්ද දැන්නේ නැහැ. අරයත් ඒ ප්‍රහාරයෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් එයාව බේරගන්න ගිහිල්ලා තමයි මෙයාට කරදර වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙයාව බේරගෙන මෙයාට වෙඩි වැදිලා මෙයාව උස්සගෙන යද්දි අර සොල්දාදුවාට වෙඩි වැදිලා මිනිහ මැරිලා තියෙනවා. එහෙම තමයි. මෙයා උස්සගෙන ගියපු සොල්දාදුවාට වෙඩි වැදිලා මැරිලා මෙයා වෙඩි වැදිලා උස්සගෙන යද්දි. ඔබට පැහැදිලිද? එතකොට මෙයා අදත් අඬනවා මට හරි වේදනාත්මකයි මාව බේරගන්න ආපු මගේ සහෝදරයාට වෙඩි වැදුනා කියලා. ඉතින් ඒ වගේ ආරක්ෂක හමුදාවේ අය අනිත් අයට ගොඩක් උදව් කරනවා. එතකොට අපි මේ කිතු හමුදාව නේද? උන්වහන්සේගේ හමුදාව දෙවියන් වහන්සේගේ හමුදාවේ අපි යක්ෂයාගේ ප්‍රහාරයකට කවුරු හරි අසු වුණොත් වැටුනොත් මලපතකට වැටුනොත් පරික්ෂාවකට වැටුනොත් පාපයකට වැටුනොත් අපි මේ මිනිහව පාගලා දාන්න හොඳ නැහැ. අපි මේ මිනිහට උදව් කරන්නට ඕනේ. එතනින් ගොඩ එන්න. කී දෙනෙක් ආමේන් කියන්න යනවද? ඒක තමයි තැන. ඒක තමයි තැන. ඉතින් ඒ නිසා ප්‍රේමයෙන් හැසිරෙන්න. දෙවියන් වහන්සේත් හැසිරීමේදී අපි අංකයක බැලුවා මේ ආත්මයන් වහන්සේ තුල හැසිරෙන්න. දෙවෙනි කාරණාව අපි ප්‍රේමයෙන් හැසිරෙන්නට ඕනේ. ඊගාව කාරණාව එපිස 5ේම 8 සහ 9. එපිස 5 වෙනි පරිච්ඡේදෙම තව පොඩ්ඩක් පල්ලෙහාට යන්න 8 වෙනි වගන්තිය සහ 9 වෙනි වගන්තිය. මක්නිසාද වරක් නුබලා අන්ධකාරව සිටිය නමුත් දැන් ස්වාමින් වහන්සේ තුල ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න. අන්න ඊගාව කාරණේ තමයි ආලෝකයේ දරුවන් වගේ හැසිරෙන්න. ආමේන්. එහෙනම් දෙවියන් වහන්සේ සමග කිතුණුවෙක් හැසිරෙන්න ඕන කොහමද? එදා ඒනොක් ආදම්ගේ ආభాෂණය තුල දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා වගේ අපිට දේව වචනේ අද දවසේ දීලා තියෙනවා. අපි කොහොමද අපේ හැසිරීම හදා ගන්නට ඕන දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන විට. මෙතන කියනවා ආලෝකයේ දරුවන් වගේ හැසිරෙන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ දේ අන් අය ඉදිරියේ කරන්න. කවුරු හරි යාළුවෝ ටිකක් සිගරට් බොන්න යනකොට ඔබ එතන ඉන්නවනම් මේ බීපම් මචං කියලා දෙනකොට වටපිට බලලා ඇදහිලිවන්තයෝ නැද්ද පාස්ටර් නැද්ද කියලා උගුරක් අදින්න එපා. හරිද? ඔබ එතන දෙවියන් වහන්සේගේ දරුවෙක් වගේ හැසිරෙන්නට ඕනේ. දන්නවද? ඒක තමයි ඔබ අන්න ඉස්සරහා පෙන්වන්න යන්නේ ඔබ ආලෝකයේ දරුවෙක් කියලා. ඉතින් අන්ධකාරයේ ක්‍රියාවල් වලට දොස් තබමින් ඒ වගේන් ඔබ අයින් වෙන්නට ඕනේ. ඔබ ආලෝකයේ දරුවෙක් වගේ හැසිරෙන්නට ඕන. ඕනෑම තැනක. දැන් ওই සමහර තැන්වල අපි ගනුදෙනු කරන කඩවල් වලින් රුපියල් 100 200 වැඩිපුර දන්නේ නැතුව මුදලාලිලා අපිට දෙනවා. මට මතකයි මේ චර්ච් එකේ ගොඩක් කල් වෙච්ච සිද්ධියක්. මේ ලී පටි වගේක් මේ ස්කේටින් පටි අපි ගන්න ගිහිල්ලා මේ අපි මං හිතන්නේ අඩි ගත්තා මේ 250 ගාණක් 256ක් ද කොහෙද ගත්තා මේ දික් අඩි. හැබැයි බිල දානකොට අර ඒගොල්ලෝ දෙමළෙන්නේ කතා කරන්නේ මට ওই කොඤ්ඤම් තිරියුම්නේ. ඒ නිසා මේ අපි 256ක් අරගත්තා. හැබැයි අර මිනිස්සයා බිල දාන කෙනාට කිව්වේ 156යි කියලා. ඉතින් මම පොඩ්ඩක් බලන් ඉන්නකොට මං හිතින් හදාගත්තා අඩියක ගාන මෙච්චරයි 256ට මෙච්චරයි මගේ ෆෝන් එකේ කැල් එකේ ගහලා මම දැන් සල්ලි ගණන් කරනවා ගෙවන්න. එතකොට බිලේ දානවා ඊට වඩා අඩු ගාණක්. මං කිව්වා නෑ. ඔය කීයද දැන් මේ? එයා කිව්වා 150යි. මං කිව්වා නෑ 250යි. ඒකනේ කියලා අර මිනිස්සයාට දැනලා ඊට පස්සේ අනේ මේ ඔබතුමා හොඳ වෙලාවට කිය වෙන කෙනෙක් නම් සල්ලි ගෙවලා බඩු ටික අරන් යනවා. ඔබතුමා කවුද කියලා ඇහුවා. මම කිව්වා මම ක්‍රිස්තියානිකාරයෙක් මම පල්ලියක දේවගතිවරයෙක් මම යේසුස් වහන්සේ අදහන්නේ කියලා ඒ මුස්ලිම් අයට මම කිව්වා. ඒකනේ අනේ සර් ලොකු දෙයක් සර් මිනිහට ලොකු අලාභයක් වෙන්න ගියා. මටත් පාඩු වෙන්න තිබ්බ සල්ලි ගෙවලා බඩු ටික අරගෙන. හැබැයි මට ඒක කරන්න බෑ. ඇයි? අපි ආලෝකයේ දරුවෝ. ආමේන්. වංචාව කරන්න බෑනේ. බොරුව කරන්න බෑනේ ආලෝකයේ දරුවන්ට. ඒ නිසා බයිබලයේ කතා කරනවා ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න. ආමේන්. ඊට පස්සේ අපි බලමු යූදස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 සහ 15 බලන විට ඒනොක් ගැන තව දුරටත් සමහර කාරණා කිහිපයක් සඳහන් කරලා තියෙනවා. අපි යූදස් පොතට එමු. යූදස් පොතේ එක පරිච්ඡේදයයි තියෙන්නේ. ඒකේ 14 සහ 15 වගන්ති අපි පොඩ්ඩක් බලමු.
එතන කතා කරනවා මේ ආලෝකයේ දරුවන් එහෙම නැත්නම් දෙවියන් වහන්සේත් එක්ක හැසිරීමේදී එනොක් කොහොමද හැසිරුනේ? ඔහු කතා කරපු දේවල් ගැන සමහර කාරණා කීපයක් සඳහන් කරලා තිබෙනවා. ආදම් පටන් සත්වෙනියා වූ ඒනොක් මොවුන් ගැනත් අනාගත වාක්‍ය කියමින් දැන් ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසිරෙන විට ඔහු කරපු දේවල් ටිකක් අපි බලන්න යනවා. රයිට්? අපි කියමු. බලව සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ට කරන්නටද සියලු අභක්තීන් විසින් අභක්තිවන්ත ලෙස කළා වූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත් අභක්තික පෞකාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කතා කළා වූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වර්ධනපත් කරන්නටද ස්වාමින් වහන්සේ ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමග ආසේකයි කීවේය. දැන් මෙතන කතා කරනවා ආදම් පටන් සත්වෙනියා වූ ඒනොක්. ආමෙන්. අපි මුලින් බැලුවා අර chart එකේ ඔබ බලන්න ඊට පස්සේ ආපහු හරිද? ආදම් පටන් සත්වෙනියා වූ ඒනොක් මොවුන් ගැන අනාගත වාක්‍ය කියමි. දැන් මේ කතා කරන්නේ යූදස් කතා කරන්නේ මේ ක්‍රිස්තු වර්ෂ ගැන නෙවෙයි. ඔබ දන්නවා ඒනොක් හිටියේ ආදම්ගෙන් 7 වෙනිය හැටියටයි. එතකොට එදා කාලේ හිටියේ ඊට කලින් හිටපු අයගේ දරුවෝ මම අර කිව්වේ. දැන් මේ වැඩිමහල්ලු අර දෙවියන් වහන්සේගේ මාර්ගය අල්ලගත්තට උන්ගේ දරුවෝ සමහර අය අධර්මිෂ්ඨ දේවල් කරලා තියෙනවා. දැන් මේ යූදස් මේ දේ කතා කළාට ඒනොක් හිටියේ යූදස්ගේ කාලේ නෙවෙයිනේ. අපි ඒක පැහැදිලිව දන්නවනේ. එතකොට මේ යූදස් කතා කරන්නේ ඒනොක්ගේ සේවය ගැන. අභක්තිකයෝ එදා හිටියා. යූදස් කියනවා ඒ වගේ අභක්තිකයෝ මේ කාලෙත් ඉන්නවා කියලා. එතකොට ඒනොක් මොවුන් ගැන අනාගත වාක්‍යය කියමි. ඒක යූදස් කියනවා අර එදා හිටපු අභක්තිකයන්ට ඒනොක් අනාගත වාක්‍ය කිව්වා වගේ ඒ ඒනොක්ගේ අනාගත වාක්‍ය අද ඉන්න අභක්තිකයන්ටත් හරියනවා කියලා. ඒක තමයි මේ කියන්නේ. මොවුන් ගැන ඒ කියන්නේ යූදස්ගේ කාලේ හිටපු අභක්තිකයෝ ගැන ඒනොක් දන්නේ නැහැ. හැබැයි ඒනොක්ගේ කාලේ හිටපු අභක්තිකයොත් යූදස්ගේ කාලේ හිටපු අභක්තිකයොත් ඔක්කොම එකයි කියලා තමයි මෙතන කියන්නේ. එතකොට මොවුන් ගැන ඔහු ඒ කාලෙත් කියලා තිබ්බා කියලා. එතකොට අපි මෙතන දකිනවා අපි ඒනොක්ගේ චරිතයේ ලක්ෂණය මතු කරු මෙතන මොකක්ද? ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසිරුණ නිසා ඔහු නිතරම හිටගත්තේ දෙවියන් වහන්සේගේ පාර්ශවයේ. ආමේන්. ඒතර ඔබ දේව මිනිසෙක් හැටියට දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙද්දී ඔබ හිට ගන්නට ඕනේ අධර්මිෂ්ඨයාගේ පාර්ශවයෙන් නෙවෙයි. ඔබ හිට ගන්නට ඕනේ සාතන්ගේ පාර්ශවයෙන් නෙවෙයි. ඔබ හිට ගන්නට ඕනේ දෙවියන් වහන්සේගේ පාර්ශවයේ. ආමේන්. කීදෙනෙක් ආමේන් කියනවාද? ඒ කියන්නේ ඔබ දෙවියන් වහන්සේට සේවය කරන මිනිසෙක් නම් ඔබ හිට ගන්නට ඕනේ දෙවියන් වහන්සේගේ සේවයේ පැත්තේ. මම මෙතන පැත්තක් බෙදන්නේ ඇදිලිවන්තයන් අතර පැත්තක් හෝ දේව සේවය කරන අය අතර පැත්තක් නෙවෙයි. මම මෙතන පැත්තක් කියලා කතා කරන්නේ අපේ එක විරුද්ධ පාර්ශවයයි ඉන්නේ. ඒ තමයි යක්ෂයා. ඒ තමයි යක්ෂයා. දැන් ඇදිලිවන්තයෝ දෙගොල්ලක් අතර මොකක් හරි ભેදයක් ඇති වුනහම ඔයා හිට ගන්න ඕන මෙයාගේ පැත්තේ, ඔයා හිට ගන්න ඕන මෙයාගේ පැත්තේ කියලා මේ ඇදිලිවන්තයෝ ભેද කිරීම භයානක දෙයක්. හරිද? සේවකයෝ ભેද කරන එකත් භයානක දෙයක්. හැබැයි මේ කතා කරන්නේ මම කතා කරන්නේ යක්ෂයා ගැන. එතකොට අපි දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන විට අපි හිටගත යුතු පැත්ත තමයි දෙවියන් වහන්සේගේ පැත්ත. ආමේන්. දෙවියන් වහන්සේගේ පැත්ත. එතකොට ඒනොක් අපි දකිනවා දෙවියන් වහන්සේගේ පාර්ශවයේ හිටගෙන තියෙන අතරේ ඔහු අනාගත වක්තුරුවරයෙක්. එහෙනම් දෙවියන් වහන්සේ සමග හැසිරෙන විට දෙවියන් වහන්සේගේ හදවත මේ මිනිස්යාට දැනගන්නට ලැබුණා. දැන් දෙන්නෙක් නිතරම ආශ්‍රය කරනකොට කොහොමත් එක එක්කෙනාගේ ආభాෂණය අනිත් එක්කෙනාට යනවනේ. ඒක සාමාන්‍යයෙන් දෙයක්. සාමාන්‍ය දෙයක්. ඒක වැරදක් නෙමෙයි. එක්කෙනෙක් ආශ්‍රය කරනකොට එයාගේ ආభాෂණය මෙයාට යේසුස් වහන්සේත් කිව්වා අනාගත වක්තුරු කෙනෙක් අනු යන්න අනාගත වක්තුරු කෙනෙක් වෙනවා. ඉතින් මොකක්ද? නේ? එතකොට ආభాෂණය කියන එක ලැබෙනවනේ. ඒක નિરાයාසයෙන් එන දෙයක් ඒක. හරිද? ඒක ආයාසයක් ඕනේ નિરાයාසයෙන් එන දෙයක්. ඉතින් මේ හුරු ඒවා මේවා. එතකොට අපි මෙතන දකිනවා ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණ නිසා ඔහු අභක්තිකයන් ගැන අනාගත වාක්‍ය කිව්වා. ඕගොල්ලන්ව දවසක විනිශ්චය කරන්න ස්වාමීන් වහන්සේ දේවදූතයත් එක්ක එන්නට යනවායි කියලා. එතකොට ඔහු අනාගතය දැක්කා. ඒ කියන්නේ අර මේ අවසාන කාලය ගැන අපි කාල පරිච්ඡේදයෙන් අරගත්තාම විනිශ්චය කාලය ගැන රයිට් සුදු සිංහාසනයේ විනිශ්චය ගැන. ඒ කියන්නේ ඒනොක් උත්පත්ති පොතේ ඉඳලා ඔහු එලිදරව් පොත් දකිනවා. වව් නියමයි නේද? දැන් මෙතන ඒක නේද කියන්නේ? ඒනොක් ඔවුන් ගැන කතා කරමින් බලව සියල්ලන් කෙරේ යුක්ති ඉෂ්ට කරන්නට සිළු අභක්තිකයන් විසින්
තීවන්ත ලෙස කලාව ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත් අභක්තික පෞකාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කතා කලාව සියලු කරකස දේ ගැනත් ඔවුන්ට වරදටපත් කරන්න ස්වාමීන් වහන්සේ සෝකිය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමග ආසේකයි කිව්වේ. ආව් මේ කතා කරන්නේ කවදද? මේ කතා කරන්නේ කවද ගැනද? අවසාන විනිශ්චය ගැන. එතකොට ඒනොක් උත්පත්ති පොතේ ඉන්න මිනිස්සයා ඔව් දකින්නවා අනාගතය. දැන් දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන විට දන්නද මෙන්න මේක තමයි වැදගත් දේ. මොකද දෙවියන් වහන්සේගේ හදවත ඒ වගේ මිනිස්සුන්ට එලිදරව් කරනවා. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? ඔබට දෙවියන් වහන්සේගේ හදවත දැනගන්න ඕන නම්, ඔබට අනාගතය ගැන දැනගන්න ඕන නම්, රයිට් ඔබ දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන්න. එහෙම නැත්නම් ඒ වැඩේ කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි දකිනවා ඒනොක්ගේ විශේෂත්වයක් ඔහු දෙවියන් වහන්සේගේ සැලසුම් එලිදරව් ඔහු අත්පත් කරගෙන ඔහු එදා හිටපු පිරිසට අනාගත වාක්‍ය කතා කළේ ගැන ඒනොක් දේශනා කළා. එහෙනම් ඔහු දේව සේවය කළා. ඔහු අභක්තිකයන්ගේ පැත්තේ හිටගත්ත නැහැ. ඔහු භක්තිවන්තයන්ගේ පැත්තේ හිටගත්තා. ඔහු දෙවියන් වහන්සේගේ පාර්ශවයේ හිටගත්තා. අභක්තිකයන්ට විරුද්ධව අනාගත වාක්‍ය කතා කළා. ඕගොල්ලෝ ජජ් කරන්න දෙවියන් වහන්සේ දවසක එන්න යනවා. රයිට්? ඔහු දැක්ක අවසානය. එතකොට ඔහු දෙවියන් වහන්සේත් එක්ක හැසිරීමේදී ලබාගත්තා වූ ඒ අධ්‍යාත්මික ආලේපයේ බලය නේද දීමනාව ඊටාම බහුලයි. ඉතින් දෙවියන් වහන්සේත් එක්ක හැසිරීමේදී අපි මේ වගේ සන්නද්ධ වෙන්නට ඕන. අපි බැලුවා මුලින් ඉඳලා ආත්මයන් වහන්සේ තුල හැසිරීම ගැන, ප්‍රේමයේ හැසිරීම ගැන, ආලෝකයේ දරුවන් වගේ හැසිරීම ගැන. ඉතින් මේ දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක හැසිරෙන විට ඒ වගේම උන්වහන්සේගේ හදවත අපි ඉලිදරව් වෙන්නට යනවා. ඒ වගේම අපි දෙවියන් වහන්සේගේ සේවයේ පැත්තේ උන්වහන්සේත් එක්ක හිට ගන්නට යනවා. ඒ වගේම අපි හේබ්‍රෙව් 11:5 අවසාන වශයෙන් බලමු. අපි අවසාන කරන්නට යනවා මෙතනින්. හේබ්‍රෙව් 11:5 බලන විට මේ ඒනොක් ගැන කතා කරනවා. මේ ඒනොක් මොනවද කළේ? මේ සියලු දේ තුල ඔහු කළා වූ ප්‍රධාන දෙයක් තියෙනවා. ඇදහිල්ලෙන් ඒනොක් මරණය නොදකින ලෙස ගෙන යනු ලැබුවේය. දෙවියන් වහන්සේ ඔහු ගෙන ගියේ හේයින් ඔහු සම්බ නොවීය. ඔහුගේ ගෙන යාමට ප්‍රථම ඔහු දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ බවට සාක්ෂි ලැබුවේය. වාව්. හරි ලස්සන වචනයක් කියනවා. ඔහු දෙවියන් වහන්සේව ඒනොක්ගේ ජීවිතය ගැන බලද්දී ඔහු දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ බවට සාක්ෂි ලැබුවේය. ඇදහිල්ලෙන් ඒනොක් මරණය නොදකින ලෙස ගෙන යනු ලැබුවේය. දෙවියන් වහන්සේව ගෙන ගියේ එහින් ඔහු සම්බ නොවී. ඒ කියන්නේ ඔහුගේ සොහනක් හම්බුනේ නැහැ. ඔහුගේ මලමිනියක් හම්බුන්නේ නැහැ කාටවත්. ඔහු දෙවියන් වහන්සේ අරගෙන ගියා. ඔහු යන්න ඉස්සර වෙලා ඔහු දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ බවට සාක්ෂි ලැබුවා. ඒ කියන්නේ යම් විදිහකට මිනිස්සු අතර ප්‍රචලිත වුණා මේ ඒනොක් දෙවියන් වහන්සේව සතුටු කරපු මිනිහෙක්ව හිටියා කියලා. ඒකට හේතුව තමයි එදා කාලේ තිබුණු අධර්මිෂ්ඨ සමාජයක්. ඉතින් ඒ අතර දැන් විශාල කළු තිරයක සුදු පැල්ලමක් හොඳට පේනවා. ඒ වගේ අධර්මිෂ්ඨකමෙන් පිරුණු ලෝකෙක මේ ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක හැසිරීම කවුරුත් අතර කතා බහට ලක් වෙන්නට උනා. ඔහු සාක්ෂියක් ලැබුවා. එතකොට ඔහු මොනවද කරා කියන්නේ? ඔහු දෙවියන් වහන්සේව සතුටු කරන මිනිහෙක්ව හිටියා. ඉතින් ඔබේ ලිස්ට් එකේ අවසානයේ ලියා ගන්න. අපි බැලුවානේ කිතුණුවෙක් විසින් කළ යුතු දේවල් ගැන නේද? ආත්මයන් වහන්සේ තුල හැසිරීම, අංක 2 ප්‍රේමයේ හැසිරීම, අංක 3 ආලෝකයේ දරුවෙක් වගේ හැසිරීම, අංක 4 දෙවියන් වහන්සේට සේවය කිරීම, අංක 5 දෙවියන් වහන්සේව ප්‍රසන්න කිරීම. ඉතින් දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන විට ඒ මනුෂ්‍යයාගේ ජීවිතයෙන්, චරිතයෙන්, ක්‍රියාවෙන්, හැසිරීමෙන් ඕනම දෙයකදී ඔහු දෙවියන් වහන්සේව සතුටු කරන කෙනෙක්ව ඉන්නවා. මොකද දැන් දෙපාර්ශවයක් අතර ගනුදෙනුවක් නේ. ඉතින් එතනදී ඒනොක්ව ආශිර්වාද කරලා උට දීමනා දීලා අනාගත වචන ප්‍රකාශ කරන්නට ආලේපේ බලය දීලා දෙවියන් වහන්සේ ඒනොක්ව සතුටු කෙරෙව්වා. ඔහු ඒ දීමනා ආලේපේ බලය ලබාගෙන දෙවියන් වහන්සේ වෙනුවෙන් හිටගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත කරලා ඔහු දෙවියන් වහන්සේව සතුටු කෙරෙව්වා. එතකොට දෙදෙනා සතුටු වන විට ඒ ගමන හරිම සාර්ථකයි. ආමෙන්. මේක ඔබේ ජීවිතේ විවිධ දේවල් වලට හරියට වටිනවා. රයිට්? ඔබගේ විවාහ ජීවිතේට හරියට වටිනවා. නේද? එකිනෙකනාව සතුටෙන් තබන විට රයිට්? ඒ ඇති වෙන බැඳීම ඒ දෙදෙනාව ඉදිරියටත් ඉහළටත් අරගෙන යනවා. ඉතින් ඒනොක් දෙවියන් වහන්සේව සතුටු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ උදෑසන ඔබගෙන් ඉල්ලීමක් තියෙනවා කරන්න ඔබ දෙවියන් වහන්සේ සතුටු වෙන දේවල් කරන්නට අදිෂ්ඨාන කරගන්න. ඒ නිසා එපිස 4:30 කියනවා අපිට ඒ ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා. ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේදී උන්වහන්සේත් එක්ක හැසිරෙන්න බෑ. ඔබ උන්වහන්සේට දුක් දෙන මිනිසෙක් හැටියට හිටියොත්. එහෙම නේද? දැන් ඔබට බෑනේ ගිහිල්ලා
මේ මොනවාද කටු ගහක් බදා ගන්න බෑනේ. ඒතකොට ඒකේ තියෙන උල් ඇඳිලා ඔබ වේදනාවටපත් වෙනවා. ඉතින් ඒ වගේ දෙවියන් වහන්සේ ඔබව වැළඳගද්දී උන්වහන්සේට රිදෙනවා නම් උන්වහන්සේ ඒකට කැමති නෑනේ. නේද? ඒ වගේ දැන් දෙදෙනෙක් අතර සම්බන්ධතාවයක් තුල එකිනෙකනව සතුටු කිරීම ඒ සම්බන්ධයේ ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒ නිසා ඒනොක් දෙවියන් වහන්සේ ප්‍රසන්න කළා. ඔව් අවුරුදු 300ක් ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක පොළවේ හැසිරিলা ස්වර්ගයේ සදාකාලික හැසිරීමට ඇතුල් වුණා. ඉතින් ඒ වගේ අපි මේ ඉන්න කාලේ දෙවියන් වහන්සේව සතුටු කරන අය හැටියට ජීවත් වෙන්න. ඉතින් එපිස 4:30 කියනවා මොනවාද? ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා. දුක් දෙන්න එපා. මොකද ඔයාව උන්වහන්සේ මුද්‍රා කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ සමග හැසිරෙන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයලා ඒක කරන්ට එවිට ඒනොක් වගේ දවසක උන්වහන්සේ ඔබව ඔසව ගන්නට යනවා. ආමේන්. ඒනොක්ව ගෙනිච්චා වගේ රයිට් අපිවත් දවසක යේසුස් වහන්සේ අපේ ජීවත් වෙලා ඉන්න කාලේ ආවොත් අපි උන්වහන්සේත් එක්ක යන්න යනවා. එහෙම නැත්නම් අපි උන්වහන්සේගේ ඊම බලාපොරොත්තුෙන් අපි මිය ගියා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඒ ආත්ම නැකිටලා යේසුස් වහන්සේත් එක්ක රාජධානියට ඇතුල් වෙන්නට යනවා. ඉතින් ඒනොක් වගේ සදාකාලික ගමනක් අපිට තියෙනවා. හැබැයි පොළවේ ජීවිතය තමයි අපිට අභියෝගයක් වෙන්නේ. ඉතින් අපි මේ ආදර්ශය අරගමු. ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා වගේ අපිත් හැසිරුණොත් ස්වාමීන් වහන්සේගේ ඊම සිදුවන විට අපි උන්වහන්සේත් එක්ක යන්නට යනවා. ආමේන්. ඉතින් ඔබ ඒකට ලෑස්තිද? මේ අවසාන කාලේ අවසාන යුගයක ජීවත් වෙන අපි උන්වහන්සේගේ පැමිණීමේදී අපට ආමේන් කියලා ඒකට එක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ස්වාමීනි තව ටිකක් පරක්කු වෙලා එන්න තව වැඩ ගොඩක් තියෙනවා කියලා අපි කියන්න යනවද? ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක හැසිරෙන විට දනවද ඒ වාග්ය අපි ලබන්නට යනවා. ඉතින් යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා ක්‍රුසේ ජීවිතේ පූජා කරලා උන්වහන්සේගේ ලේ වගුරවලා මේ ගැලවීමේ මාර්ගය උදා කරලා දීලා උන්වහන්සේ මේ සියලු දේවල් කළේ ඒක අරමුණකට. මොකක්ද? උන්වහන්සේත් එක්ක සහභාගීකම පවත්වන්න. උන්වහන්සේත් එක්ක හැසිරෙන්න. උන්වහන්සේත් එක්ක පොළවේ ජීවත් වෙලා සදාකාලික රාජ්‍යයට යන්න. උන්වහන්සේ අපි ගැන තාම ආශාවෙන් ඉන්නවා. ආමේන්. ආමේන්. මට මතකයි අර එක සහෝදරයෙක් එයා පිටරට යන්න ඉස්සර වෙලා සමාවෙන්න. එයා මේ රට යද්දී එයාගේ බිරිඳ ගර්භණීව සිටියා. මං හිතන්නේ මාස 6ක විතර දරු සම්පතක් කුසේ දරාගෙන. ඉතින් මේ සහෝදරයා පිටරට ගියාට පස්සේ මාස 3කින් විතර ඒ දරුවා ලෝකෙට බිහි වුණා. ඉතින් එයාගේ නෝනා මේ ෆොටෝ එහෙම අරගෙන මහත්තයාට ඉතින් WhatsApp හරහා යවුවා. මහත්තයාත් ඒව බැලුවා. ඉතින් එයා සතුටු වුණා. ඉතින් එයා මට කෝල් එකක් දීපු වෙලාවක කියනවා අනේ පාස්ටර් මගේ මේ කාලේ ඉවර වෙනකම් මම ඉන්නේ මට හරි ආසයි මගේ දරුවා වැවිලා වැළඳ ගන්න වඩා ගන්න මම හරි ආසාවෙන් ඉන්නේ කියලා. ඉතින් ඒ තාත්තා කෙනෙක් හැටියට ඔහු පුදුමාකාර ආශාවකින් හිටියා තමන්ගේ විවාහයේ ප්‍රථම දරුවව ෆොටෝස් දැක්කා වීඩියෝ කෝල් වලින් දැක්කා. නමුත් අර දරුවව ඇවිල්ලා බදා ගන්න ඕනේ මගේ දරුවා මගේ පුතා කියලා ඒ හැඟීමෙන් ඔහු අවුරුදු 1කමාරක් විතර ඒ වීසා එක ඉවර වෙනකන් ඒ රටට වෙලා හිටියා. ඉතින් එන්න විදිහක් නැතුව ඉතින් වීසා ඉවරනහම එන්න ඕන. අනිත් එක ආර්ථික ප්‍රශ්නක් තියෙනවනේ. ඒ නිසා හැබැයි ඕ පුදුම ආශාවකින් හිටියා දරුවව ඇවිල්ලා වැළඳ ගන්නට. ඉතින් මම විශ්වාස කරනවා ඔබගේ මගේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ රාජධානියට අපිව අරගන්නත් මහත් බලාපොරොත්තුකින් ඉන්නවා කියලා. ආමේන්. අන්න ඒ නිසා අපි මේ පොළවේ ගමනේදී ස්වාමින් වහන්සේව ප්‍රසන්න කරමු. ස්වාමින් වහන්සේව ප්‍රසන්න කරමු. උන්වහන්සේත් එක්ක හැසිරෙමු. ඒ විට ස්වාමින් වහන්සේ එන විට අපිව අරගෙන යන්නට යනවා. ආමේන්. හලෙලූයා.